හරි උන්මිනි. හරි. හරි අද අපි දැන් කරන්න යන පාඩම තමයි ඕගනයිසේෂනල් කල්චර් කියන ලෙසන් එක. ඇත්තටම ටිකක් දිග පාඩමක්. පුළුවන් තරම් සරල කරලා කියලා දෙන්නම්. එතකොට දැන් ඔයාලට මතක ඇති මම කලින් පාඩමකදී කිව්වා ඕගනයිසේෂන් එකක සිද්ධ වෙන කාර්යයන් අපිට ලෙවල්ස් 3කට බෙදලා සාකච්ඡා කරන්න පුළුවන් කියන එක. එතනදී individual level, group level, organization level කියලා levels තුනක් යටතේ තමයි organization එක සිද්ධ වෙන කාර්යයන් ඒ වගේම පුද්ගලයන්ගේ හැසිරීම් කියන දේවල් අපි සාකච්ඡා කරේ. එතකොට මේ organizational culture කියන එක අදාළ වෙන්නේ සම්බන්ධ වෙන්නේ organizational level factors නුත් එක්ක. එතකොට organizational culture කියලා කියන්නේ සංවිධාන සංස්කෘතිය. organizational culture එක කියන දේ organization එකේ employees ලගේ behaviors වලට ඍජුවම බලපෑම් කරන factor එකක්. එතකොට දැන් පළවෙනි lesson එකේදී කිව්වා මතක ඇති අපි OB knowledge එක ගොඩනගන්නේ විවිධාකාර disciplinary knowledge සමූහයකින් කියලා. එතකොට අපිට එතනදී වචනයක් හම්බුණා anthropology මානව විද්‍යාව කියන දේ. අන්න anthropology මානව විද්‍යාව කියන දේ තුලින් තමයි මෙන්න මේ organizational culture එක ගොඩනැගෙන්නේ. එතකොට විසිවන සියවසේ sociology සහ social psychology කියන ඒ disciplinary subjects දෙකත් organizational culture කියන එකට contribute කරලා තියෙනවා. එතකොට අපිට මේ පාඩමේදී organizational culture කියන එක define කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් වූ perspectives දෙකක් යටතේ පළවෙනි එක තමයි anthropologist perspective එක අනිත් එක තමයි social psychological perspective. ඔය perspective දෙක යටතේ අපි ඉස්සරහට organizational culture එක define කරන්න යනවා. එතකොට ඇත්තටම දැන් මේ culture එක දැන් මම මුලින්ම පාඩමේ organizational culture කියන දේ කතා කරන්න කලින් national culture ඒ කියන්නේ ජාතික national culture එක ගැන තමයි කතා කරන්නේ. national culture එක කතා කරලා තමයි මේ lesson එකේ organizational culture එකට අපිට යන්න තියෙන්නේ. එතකොට culture එක ගත්තට පස්සේ අපිට සාමාන්‍යයෙන් family level එකෙන් culture එක study කරන්න පුළුවන්. ඊළඟට religious or ethnic group level එකෙන් අපිට culture එක study කරන්න පුළුවන්. ඒ වගේම regional level එකෙන්, organizational level එකෙන්, national level එකෙන් අපිට culture එක කියන දේ study කරන්න පුළුවන්. අනේ ඒ දේවල් මත ඔන්න ඔය levels මත cultures වෙනස් වෙනවා. හරි අපි ඊළඟ slide එකට යමු. මේ learning objectives ටික. හරි. මේ රූප තුන දැක්කට පස්සේ මේ රූපේ දකුණු පැත්තේ උඩ තියෙන මේ රූපේ ගත්තට පස්සේ මේක ඇත්තටම පෙන්눔 කරන්නේ sub-Saharan African group dance එකයි. කියන්නේ සහරා කාන්තාරයේ මිනිස්සු විසින් කරන dance එකක් තමයි මේකෙන් පෙන්වන්නේ. ඊළඟට මේ වම් පැත්තේ මේ අග තියෙන පින්තූරයෙන් පෙන්වන කරන්නේ Thai modern dance එකක්. ඒ වගේම මේ ඉහළ මේ පළවෙනිම පින්තූරයෙන් පෙන්වන කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන යක් නැටුම් devil dance එක පෙන්වන කරන picture එකක් තමයි මේ picture එක. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මේ pictures තුන ගත්තට පස්සේ මේ pictures තුනෙන් පෙන්වන කරන්නේ එකිනෙකට වෙනස් වූ societies තුනක්. එයාලගේ ඇඳුම් පැළඳුම් වෙනස්, ආභරණ වෙනස්, එයාලගේ චලන, එයාලා භාවිතා කළ තියෙන උපකරණ, ඒ දේවල් මේ පින්තූරෙන් පින්තූරයට එකිනෙකට වෙනස්. ඇයි මේ දේවල් වලට හේතුව? මේවා වෙනස් වෙන්න හේතුව තමයි ප්‍රධානම හේතුව මේ එක් සමාජයන් සතුව විවිධාකාර වූ එකිනෙකට වෙනස් වූ කල්චර්ස් තිබීම. එතකොට සමහර අවස්ථාවලදී එක් කල්චර්ස් වල තියෙන දේවල් දැන් අපිට දැන් මේ පළවෙනි මං කිව්වේ සහරා කාන්තාරයේ තියෙන dance එකක් කියලා. මේක දැක්ක ගමන් මේගොල්ලෝ හරියට ඇඳුම්වත් මේව කළා නැහැ. يعني පාවිච්චි කළා නැහැ. අපිට ඒක දැක්කට පස්සේ නිකන් හරි unpleasant හැඟීමක් අපිට අපේ කෝණයෙන් බලනකොට පස්සේ ශ්‍රී ලාංකික වශයෙන් අපිට දැනෙනවා. නමුත් ඇත්තටම ඒ දේවල් ඒගොල්ලන්ගේ කල්චර් එකට අදාළ වෙච්ච කම්පොනන්ට්ස්. ඒක නිසා අපිට කියන්න බෑ අපි ඒවා unpleasant කියලාවත් ඒවා ඔස් පහත් කල්චර්ස් කියලාවත් අපිට මෙතනදී බෙදන්න බෑ. මොකද ඒ හැම දෙයක්ම මේගොල්ලෝ අඳුම් පාවින් පාවිච්චි කරලා තියෙන දේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ඒ මූවමන්ට්ස් ඒ හැම දෙයක්ම එයාලගේ කල්චර් එකේ කම්පොනන්ට්ස් නිසා.
එතකොට සමාජයේ ඉන්න සෑම මිනිස්සෙක්ටම කල්චර් එකක් තියෙනවා. ඉතින් ඒ කල්චර් එක නිර්මාණය වෙලා තියෙන්නේ material and non-material things. ඒ කියන්නේ ද්‍රව්‍යාත්මක සහ ද්‍රව්‍යාත්මක නොවන දේවල් තුලින් තමයි මේ කල්චර් එක කියන දේ ගොඩනැගිලා තියෙන්නේ. ඇත්තටම අපි මේ කල්චර් එකට අදාළ වන්නා වූ මේ material සහ non-material things society එකේ ඉන්න මිනිස්සුන්ගේ ඒ society එකේ society එකෙන් අපි අත්පත් කරගන්නවා ඉගෙන ගන්නවා සහ අපි එකිනෙකා අතර ෂෙයා කරගන්නවා. අනේ මේ දේවල් තුලින් තමයි කල්චර් එක කියන දේ ඇත්තටම ගොඩනැගිලා තියෙන්නේ. ඒකට කල්චර්ස් ගත්තට පස්සේ අපි කිසිම කල්චර් එකක් ඉහළ පහළ කියන්නේ උස් පහත් මේක ඉහළ හොඳ කල්චර් එකක් මේක පහත් කල්චර් එකක් ඒ විදිහට අපි බෙදන්න යන්නේ නැහැ. අපි හැම එතනම තියෙන සෑම කල්චර් එකක්ම තම අපි රෙස්පෙක්ට් කරනවා. ඒ රෙස්පෙක්ට් කිරීම අද වෙනකොට යුනිවර්සල් ලෝ එකක් බවට විශ්වීය නීතියක් බවට පත් වෙලා තියෙනවා. හරි. ඊළඟට ඊළඟ ස්ලයිඩ් එක. What is culture and how does it matter? ඇත්තටම කල්චර් එක කියන වචනේ ඇත්තටම ඇවිල්ලා තියෙන ලැටින් ටර්ම් එකකින් කොලරෝ කියන ලැටින් ටර්ම් එකෙන් තමයි කල්චර් කියන වචනය derive වෙලා තියෙන්නේ COLOERE කොලරෝ කියන වචනේ ලැටින් ටර්ම් එකකින්. එතකොට ඒ කාලේ අපි මුලින්ම මේ කල්චර් එක ඩිෆයින් කරනකොට මේකට කියලා තියෙන්නේ cultivate කියන අර්ථය. වගා කිරීම කියන අර්ථය තමයි කල්චර් එකට දීලා තිබ්බේ. නැත්නම් to build يعني ගොඩනැගීම කියන දේ තමයි කල්චර් එකට මුලින්ම දීලා තියෙන ඩිෆයින් එක. ඊට පස්සේ දැන් මම කිව්වා මේ පාඩමේ කල්චර් එක කියන දේ ඇන්थ्रोपोलॉजिस्ट पर्स्पेक्टिव එකෙන් සහ සෝෂල් සයිකොලොජිකල් पर्स्पेक्टिव එකෙන් අපි ඩිෆයින් කරනවා කියලා. ඉතින් අපි යමු දැන් ඊළඟ අතර කල්චර් එකේ නිර්වචනයට යමු. මේක තමයි කල්චර් එක කොහොමද කියන්නේ දැන් මම කියවන පර්ස්පෙක්ටිව්ස් දෙකක් යටතේ කල්චර් එක ඩිෆයින් කරනවා කියලා ඇත්තටම මේ ටයිලර්ගේ නිර්වචනය 1871 ටයිලර් විසින් ඉදිරිපත් කරපු නිර්වචනය මේක ඩිෆයින් කරලා තියෙන මානව විද්‍යාව කොහොමද සංස්කෘතිය තුළ බලන්නේ කොහොමද සංස්කෘතිය දෙස බලන්නේ කියන එක මත තමයි මානව විද්‍යාව කියන දේ කොහොමද සංස්කෘතිය දෙස කල්චර් දෙස බලන්නේ කොහොමද කියන එක මත තමයි මේ ඩෙෆිනිෂන් එක ගොඩ නැගිලා තියෙන්නේ. ඒතර මේක කියනවා culture or civilization taken in its whole which includes knowledge, belief, art, morals, law, custom and any other capabilities and habits acquired by man as a member of society. ඇත්තටම කල්චර් එක කියන්නේ umbrella term එකක් කියලා කියනවා. ඒ මොකද කල්චර් එක අම්බ්‍රෙලා ටර්ම් එකක් කියලා කියන්නේ කල්චර් එක කියලා කියන්නේ ඉතා විශාල සංකල්ප ගණනාවක අදහස් ගණනාවක් එක වචනයකට ගොනු කර තිබීමක් නිසා තමයි අපි කල්චර් එක අම්බ්‍රෙලා ටර්ම් එකක් විදිහට හඳුන්වන්නේ. එතකොට මේ කල්චර් එකක් තුළ මානව සමාජයක් තුළ සොයා ගන්න පුළුවන් සමාජ චර්යාවන්, අගනාවන්, විශ්වාසයන් ඒ දේවල් ගැබ් වෙලා තියෙනවා. එතකොට මේ anthropological perspective එකෙන් කල්චර් එක කියන ඩෙෆිනිෂන් කල්චර් එකට දීලා තියෙන ඩෙෆිනිෂන් එකේ කියනවා කල්චර් එක සිවිලයිසේෂන් එකට සමානයි. ඒ වගේම කල්චර් එක කියන්නේ හරිම කම්ප්ලෙක්ස් දෙයක්. ඒක හැදිලා තියෙන්නේ materials and non-material things කීපයක. ඒ කියන්නේ ගොඩක එකතුවකින් කියලා කියනවා මේ කල්චර් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම මොඩර්න් වීව් එකට අනුව මේ ඩෙෆිනිෂන් එක අපිට පිළිගන්න බෑ. මොකද හේතුව ප්‍රොබ්ලමැටික්ස් දෙකක් තියෙනවා මේකේ. හේතුව culture is not exactly civilization. culture එක නෙමෙයි අපි exactly civilization කියලා කියන්නේ. Civilization is the process of gaining civility through education, art or literature. ඒ කියන්නේ කල්චර් එක වටා තියෙන භෞතික පරිසරය තමයි අපි සිවිලයිසේෂන් කියලා කියන්නේ. මේ නිසා අපිට කියන්න බෑ කල්චර් එක කියන්නේ එක්සැක්ට්ලි සිවිලයිසේෂන් කියලා. එතකොට මේ ඩෙෆිනිෂන් එකට අනුව කල්චර්ඩ් ඇන්ඩ් නන් කල්චර්ඩ් සොසයිටිස් තියෙනවා. ඒ කියන්නේ හයි ඇන්ඩ් ලෝ කල්චර්ස් තියෙනවා කියලා කියනවා. මම දැන් කිව්වා කලින් අපිට කිසිම කල්චර් එකක් ඉහළ පහළ කියලා බෙදන්න බෑ කියලා. මේක ඉහළ හොඳ කල්චර් එකක්, මේක හරිම පහත් කල්චර් එකක්. එහෙම අපිට කිසිම දෙයක් යදන්න බෑ. අපි යුනිවර්සල් ලෝ එකක් වෙලා තියෙනවා. අපි හැම කල්චර් එකකටම එක හා සමානව රෙස්පෙක්ට් කරන්න ඕනේ කියන එක. එතකොට මේ නිර්වචනේ මොකක්ද වෙලා තියෙන්නේ? මේක high and low cultures කියලා මේක සංස්කෘතිය කියන දේ බෙදලා තියෙනවා.
ඇත්තටම මේ කල්චර් කියන්නේ මේ නිර්වචනය කියන්නේ සංස්කෘතිය කියලා හඳුන්වන්නේ කිසියම් ජන කොට්ටාසයක් සතු වන දැනුම, විශ්වාස, සදාචාර, සිරිත් විරිත්, හැකියාවන්, පුරුදු තමයි ඒවැයි සියල්ලගේම එකතුවක් කියලා තමයි කල්චර් එක කියන්නේ. ඒ වගේම කල්චර් එක සංස්කෘතිය කියන්නේ සිවිලයිසේෂන් වලට සමානයි කියලා මෙතනදී කියනවා. එතකොට මේක මැටීරියල් එලිමන්ට්ස් විදිහට ආර්ට්ස් කියන දේවල් ගන්න පුළුවන්, non material elements විදිහට knowledge, belief, moral ඒ දේවල් ගන්න පුළුවන්. එහෙම. එතකොට දැන් මම කියවනේ දැන් මේ definition එක knowledge, belief, art ඔය වගේ කීප ගණනාවකින් හැදිලා තියෙන්නේ. මේක start වෙන්නේ knowledge වලින්. මේ knowledge එක කියන දේ සමාජයෙන් සමාජයට වෙනස් වෙනවා. මේ knowledge එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. natural knowledge, technological knowledge, supernatural knowledge කියලා. ඒ ටයිලට අනුව ටයිලගේ නිර්වචනයට අනුව තමයි එහෙම. ඊළඟට beliefs කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති beliefs. මේ belief කියන එකෙන් අදහස් වෙන්නේ opinions. ඒ කියන්නේ කිසියම් පුද්ගලෙක්ට හරි පුද්ගල කණ්ඩායමකට සත්‍යයි කියලා තියෙන ඔපිනියන් එක. කිසියම් දෙයක් සම්බන්ධයෙන් මේක නිවැරදියයි තියෙන ඔපිනියන් එක තමයි බිලීෆ් එක කියලා. එතකොට බිලීෆ්ස් කියලා කියන්නේ ඒක. කියන්නේ faith of something. යම්කිසි දෙයක් සම්බන්ධයෙන් තියෙන විශ්වාසය කියන දේ. එතකොට හිතන්නකෝ උදාහරණයක් විදිහට මැනේජර්ස්ලා විශ්වාස කරනවා එයාලගේ එම්ප්ලොයීස්ලා හරිම ක්‍රියේටිව් කියලා. ඒක විශ්වාසයක් මේ මැනේජර්ස්ලා සතුව තියෙන. ඒ වගේම සමහර ඇත්තටම බිලීෆ්ස් කියන දේවලුත් සොසයිටි එකෙන් සොසයිටි එකට වෙනස් වෙනවා. බිලීෆ්ස් කියලා කියන ඔපිනියන්ස් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් නිවැරදියයි පුද්ගලයෙකුට තියෙන ඔපිනියන්ස් තමයි අපි බිලීෆ්ස් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට තව එකක් මම කිව්වොත් ජපනීස්ලා කියන්නේ ජපාන් වල ඉන්න මිනිස්සු ටීම් වර්ක් කියන දේ විශ්වාස කරන්න පුළුවන්, බිලීව් කරන්න පුළුවන්. නමුත් වෙස්ටර්න් කන්ට්‍රීස් වල ඉන්න කට්ටිය ඉන්ඩිවිජුවල් වර්ක් කියන දේ විශ්වාස කරන්න පුළුවන්. මේක තමයි උදාහරණය. ඊළඟට තියෙනවා ඊළඟ කම්පොනන්ට් එක ආර්ට් කියන එක. මේ ආර්ට් කියන දේ අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ක්‍රාෆ්ට්, ෆයින් ආර්ට්ස්, පර්ෆෝමින් ආර්ට්ස් කියලා. ෆයින් ආර්ට්ස් ගණයට වැටෙන්නේ පේන්ටිංස්, ෆොටෝග්‍රාෆ්ස් කියන දේවල්. පර්ෆෝමින් ආර්ට්ස් කියලා කියන්නේ තියටර් ඩ්‍රාමාස් වෙන්න පුළුවන්, මියුසික් වෙන්න පුළුවන්, ඩාන්සින් වෙන්න පුළුවන්. ඕවා තමයි අපි පර්ෆෝමින් ආර්ට්ස් කියලා කියන්නේ. එතකොට ආර්ට්ස් කියන දේ රිෆ්ලෙක්ට් කරනවා හිස්ටරි එක, රිලිජන් එක, පොලිටිකල් ඇන්ඩ් ඉකොනොමික් ෆිලොසොෆීස්, වැලියුස්, බිලීෆ්ස් කියන දේවල් ආර්ට්ස් කියන දේ රිෆ්ලෙක්ට් කරනවා. එතකොට ඊළඟ කම්පොනන්ට් එක තමයි මොරාල් කියන එක. මොරාල් සදාචාරය. එතකොට මොරාල්ස් කියලා කියන්නේ නිවැරදි සහ වැරදි දේ සම්බන්ධ මූලධර්ම කියන එක. principles of right and wrong කියලා කියන්නේ. උදාහරණයක් විදිහට හැම වෙලේම ඇත්ත කියනවා, සත්තුන්ට හානි කරන්නේ නැහැ, පොරොන්දු රකින්නවා, ওই දේවල් මොරාල්ස්. ඒවත් මේ මොරාල්ස් කියන දේවලුත් සොසයිටි එකෙන් සොසයිටි එකට වෙනස් වෙනවා. ඊළඟට ලෝ කියන එකෙන් අදහස් වෙන්නේ rules and regulation. නීති රෙගුලාසි තමයි system of rules and regulations තමයි අපි law කියලා කියන්නේ. ඕනම සොසයිටි එකකට එයාලට ආවේනික වෙච්ච legal system එකක් තියෙනවා. ඒ නිසා මේ law කියන දේ society by society වෙනස් වෙනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්ත පස්සේ in ශ්‍රී ලංකා. يعني ශ්‍රී ලංකාවේ විවිධාකාර වූ legal systems තියෙනවා. උදාහරණයක් වශයෙන් තේසවලාමේ නීතිය, කැනේඩියන් law එක, ශරියා නීතිය, රෝමන් ඩච් law එක, ওই දේවල් අතරම විවිධාකාර different systems, legal systems තියෙනවා ශ්‍රී ලංකාවේ. ඊළඟ customs ගත්තට පස්සේ සිරිත් කියන දේවල්. එතකොට ඒවා අපි කියනවා they are traditional and widely accepted things of behavior. අපේ සාම්ප්‍රදායික වශයෙන් සහ පුළුල් ලෙස අනුමත කරලා තියෙන චර්යාවන් තමයි අපි customs කියලා කියන්නේ. ඒවා. එතකොට customs කියන දේවල් society by society වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කැතලික්ස්ලා මස් වර්ග කන්නේ හැලු
ෆ්‍රයිඩේස් වල සිකුරාදා මම මේක අතරම ලෙක්චර් එකේ කියවුවා මම ඒකේ වැරදි භාවය දන්නේ නැහැ. කැතලික්ස්ලා ෆ්‍රයිඩේස් වලට මේ මීට් කන් يعني මස් කන් ಜಾති කන්නේ හැලු. අනිත් එක හින්දුස්ලා මේ හරක්කන්ට මේ වර්ෂිප් කරන වන්දනාමාන කරන ඒගොල්ලන්ගේ දේවත්වයෙන් සලකනවා ඒ සතාට. ඒ වගේ කස්ටම්ස් තියෙනවා. මේවා සම්ප්‍රදායික සහ පුළුල් ලෙස අනුමත කරලා තියෙන. යාලා ඇක්සෙප්ට් කරලා තියෙන behaviors විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට customs කියලා කියන්නේ they are traditional and widely accepted things of behaviors. ඊළඟට ඔන්න ওই components ටික ওই විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ කල්චර් එකට ටයිල දීපු නිර්වචනයට අනුව මේ හැදිලා එලිමන්ට්ස් ගණනාවකින් තමයි මේ කල්චර් කියන ඩෙෆිනිෂන් එක හැදිලා තියෙන්නේ. එතෙන්දී මම කො knowledge කියන්නේ belief, art, morals, law, custom. ওই දේවල් වලින් අදහස් වෙන්නේ මොකක්ද කියන එක මම පැහැදිලි කරා. එතකොට කොහොම හරි මේ නිර්වචනයෙන් කියන්නේ කල්චර් එක සිවිලයිසේෂන් එකට සමානයි. ඒ වගේම ඒක හරිම කම්ප්ලෙක්ස් සහ ඒක මැටීරියල් සහ නන් මැටීරියල් එලිමන්ට්ස් වල කලෙක්ෂන් එකක් කියලා කියනවා. ඒ කලෙක්ෂන් එකක් ඒ වගේම මනුස්සයා විසින් ඒවා ඇක්වයර් කරනවා, ඒ වගේම ඉගෙන ගන්නවා, කියන්නේ ලර්න් කරනවා සහ ෂෙයා කරනවා. එකිනෙකා අතර ෂෙයා කරගන්නවා. ඔක තමයි කල්චර් එකට ටයිල දීපු නිර්වචන. හැබැයි මම කිව්වා මේකේ දුර්වලතාවයන් දෙකක් තියෙනවා. ඒ තමයි මේකේ කියනවා කල්චර් එක සිවිලයිසේෂන් එකට සමානයි කියලා. ඒක ඇත්තටම මොඩර්න් වීව් එකට අනුව කල්චර් is not exactly civilization. ඒ වගේම මේකේ societies ඒ කියන්නේ cultures high and low කියලා දෙකකට බෙදලා තියෙනවා. ඇත්තටම ඒකත් දුර්වලතාවයක් මේ නිර්වචනය තුළ අපිට දක්නට ලැබෙන. ඊළඟට මේ ටයිලගේ නිර්වචනය තමයි මෙච්චර පැහැදිලි කරේ. ඊළඟට culture as mental programming. දැන් මම කිව්ව මුලින්ම දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ anthropological perspective එකට අනුව culture කොහොමද define කරන්න කියන එක. දැන් මෙතනදී මේකෙන් කතා කරන්නේ Hofstadට අනුව social psychological perspective එකෙන් අපි කොහොමද culture එක නිර්වචනය කරන්නේ කියන එක. මේකේ කියන දැන් අතර මේ නිර්වචනය ගත්තට පස්සේ මේක ඇවිල්ලා තියෙනවා කියන්නේ romantic era එකේදී. romantic era එක කියලා කියන්නේ 18 සියවසේ යුරෝපයේ කලාවට සංගීතයට අදාළව සංකල්පයන් බිහි වූ අවධියක් තමයි romantic era එක කියලා කියන්නේ. අන්න era එකේදී තමයි මෙන්න මේ නිර්වචනය Hofstad විසින් ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියන්නේ. එතකොට මේක ගත්තට පස්සේ culture is the collective programming of the mind that distinguishes the members of one group or category of people from others. දැන් මේකේ කියනවා culture එක ඇවිල්ලා collective programming of the mind කියලා. ඇයි එහෙම කියන්නේ? ඇත්තටම culture එක collective programming of the mind ලෙස සලකන්නේ ඒකට දිග කතාවක් තියෙනවා. සෑම මිනිස්සෙක් සමාජයේ ඉන්න සෑම මිනිස්සෙක්ටම එක හා සමාන biological needs තියෙනවා. උදාහරණයකට hunger වෙන්න පුළුවන්, safety වෙන්න පුළුවන්, shelter වෙන්න පුළුවන්, clothing වෙන්න පුළුවන්. ඒ වගේ අපිට තියෙන needs මිනිස්සුන්ට තියෙන needs එකිනෙකට හා සමානයි. එතකොට නමුත් society එකට මේ needs fulfill කරන ආකාරය වෙනස්. ඇත්තටම අපි දැන් ඒ කියන්නේ අවශ්‍යතාවන් හැමෝටම සමානවත් උවමන අපි ඒව සපුර ගන්න ආකාරය ඇත්තටම වෙනස් society by society. උදාහරණයක් වශයෙන් අපි උදේ ආහාරයේ විදියට ඔය මොනවාද බත් ඉන්දියාපු දේවල් කනවා. ඒ පිට රටවල් වල එහෙම නෙමෙයි. ඒගොල්ලෝ මිනිස්සු උදේට ඔය සෑන්ඩ්විචස් ඒ කියන්නේ එයාලගේ ඒ කියන්නේ පීසා නම්මනම් කන්න පුළුවන් මේ මිනිස්සු උදේට. ඒ කියන්නේ වෙනස්නේ අපි society එකට අපේ මේ එක සමාන වෙච්ච needs fulfill කරගන්න ආකාරය වෙනස. අපි ආහාරයට ගන්න දේවල් වෙන්න පුළුවන්. අපි අඳින පළඳින දේ, අපි shelter එක ගන්න අපි භාවිතා කරන දේ, අපි භාවිතා කරන language එක, values, beliefs ඒ සෑම දෙයක්ම එකිනෙකට වෙනස්. සමාජයෙන් සමාජයට ඒවා fulfill කරන ආකාරය වෙනස්. ඒ නිසා අපි අපගේ උපතේ සිටම මේ දේවල් fulfill කරන ආකාරය මේ දේවල් සම්බන්ධයෙන් අපි acquire කරනවා, learn කරනවා. අපි උපතේ සිටම මේව අත්පත් කරගන්නවා සහ ඉගෙන ගන්නවා. අපි ඒ දේවල් ඉගෙන ගන්නේ සමාජය තුලින්මයි. ඒක family එකෙන් වෙන්න පුළුවන්, work place එකෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ socialization එකෙන් වෙන්න පුළුවන්. family එකේ work place එකෙන් ඉගෙන ගන්නවා කියලා කියන්නේ socialization එක තුලින් වෙන්න පුළුවන්. අපි මේ දේවල් acquire කරන්නේ සහ
ලර්න් කරන්නේ එහෙම නැත්නම් ෂෙයා කරන්නේ. ඊළඟට ඔබ්සර්වේෂන්ස් වලින් වෙන්න පුළුවන්. এডুকেෂන් එකෙන් වෙන්න පුළුවන්. එක්ස්පීරියන්ස් වලින් වෙන්න පුළුවන්. කොන්ෂස්ලි හෝ අන්කොන්ෂස්ලි දැනුවත් හෝ නොදැනුවත්ව වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ආකාරයට අපි අපේ මයින්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරනවා. ඒ කියන්නේ අපි මේ සෝෂලයිසේෂන් ඔබ්සර්වේෂන් මේ දේවල් තුලින් ලබා ගන්න දැනුම තුලින් අපි ඇක්වයර් ලර්න් කර ගන්න ආයේ දැනුම තුලින් අපේ මයින්ඩ් එක අපි ප්‍රෝග්‍රෑම් කර ගන්නවා මේ දේවල් වලට අනුකූලව. එතකොට අපි සොසයිටි එකෙන් ඇක්වයර්සා ලර්න් කර ගන්නා දේවල් මත අපි කියන අපේ මනස ප්‍රෝග්‍රෑම් වෙනවා. මෙන්ටලි එක අපේ මනස ප්‍රෝග්‍රෑම් වෙනවා කියලා. මේක තමයි කල්චර් එක collective programming of the mind කියලා මේ නිර්වචනය ඇත්තටම සඳහන් කරලා තියෙන්නේ. එතකොට දැන් මම කිව්වා කලින් නිර්වචනයේදී කල්චර් එක දැන් කවුද ටයිලට අනුව කල්චර් එක එයා සිවිලයිසේෂන් එකට සමාන කරා. දැන් මේකෙදි හොෆ්ස්ටඩ් කරන්නේ කල්චර් එක නැෂනලයිසම් එකට සමාන කරන එක. ඒ වගේම මෙතනදී යා කියනවා විවිධාකාරව මල්ටිපල් නැෂනල් කල්චර්ස් මේකෙන් රයිස් එනවා කියන එක. ඒ වගේම නිර්වචනය සම්බන්ධයෙන් ওই ටික තමයි කියන්න තියෙන්නේ. හරි. ඊළඟට අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට. characteristics of culture. මේ සංස්කෘතියට characteristics තියෙනවා. ඒ කියන්නේ ගති ලක්ෂණ තියෙනවා. ඒකද කියනවා culture is learned, culture is shared, culture is transmitted, culture is changing. ඇත්තටම culture is learned. ඇත්තටම මම කිව්වා culture එක කියන දේ අපි උපතේ පටන් අපි අපේගේ ඉපදීමෙන් පස්සේ ඉඳන්ම අපි culture එක කියන දේ acquire කරනවා, learn කරනවා, share කරගන්නවා. ඒ දේවල් අපි කරන්නේ observations තුලින් වෙන්න පුළුවන්, socializations වලින් වෙන්න පුළුවන්. ඊළඟට මම කිව්වා අපි මේ දේවල් education එකෙන් experiences වලින් consciously or unconsciously අපි මේ දේවල් ඇත්තටම learn කරනවා කියලා. ඉතින් ඒක තමයි මේකෙන් කියන්නේ අපි material සහ non material elements වලින් අපි අපේ culture එක ඉගෙන ගන්නවා, අත්පත් කර ගන්නවා, share කර ගන්නවා. ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ. enculturation කියලා එකක් තියෙනවා. ඒකට enculturation කියලා කියන්නේ the process which we learn culture values and systems. අපි culture එකේ values සහ systems කියන ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය තමයි enculturation කියලා කියන්නේ. එතකොට culture is learned කියන්නේ අපි culture එක ඉගෙන ගන්න දෙයක්. ඒක අපිට නිර්වචනාත්මක වුණත් පැහැදිලි කරන්න පුළුවන් පැහැදිලිවම. culture is shared ගත්තට පස්සේ culture එක අපි බෙදා හදා ගන්න. ඇත්තටම culture එක කියලා කියන්නේ සමාජයේ බහුතරයක් මිනිස්සු විසින් share කරගන්න දෙයක්නේ. ඒකෙදී අපි අපේ beliefs, visuals, ceremonies වෙන්න පුළුවන්, traditions වෙන්න පුළුවන්. අපි ඒ දේවල් ඇත්තටම අපේ සමාජය තුළ share කරගන්නවා. සමාජයේ අපේ බහුතරය සතුව එක හා සමාන විශ්වාසයන්, දර්ශනයන්, සම්ප්‍රදායන් තියෙන අන්න ඒ නිසා. එතනම කල්චර් එක කියන්නේ කල්චර් එක තුළ තියෙන ඒ මැටීරියල්, non material things අපි මේ කල්චර් එක ඇතුලේ සොසයිටි එක ඇතුලේ අපි ෂෙයා කරගන්නවා. ඒක තමයි කල්චර් ෂෙයාර් කියන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට අපි ඒක ෂෙයා කරනවා. අපි ඒක ඊළඟ ලක්ෂණෙන් කතා කරනවා. culture is transmitted කියන්නේ අන්න ඒක. culture is transmitted කියලා කියන්නේ අපි culture එක කියන දේ culture එක ඇතුලේ තියෙන material non material elements අපි generation to generation අපි pass කරනවා මේ දේවල්. ඒක verbally වෙන්න පුළුවන්, non verbally වෙන්න පුළුවන්, gestures හරහා වෙන්න පුළුවන්, written elements හරහා වෙන්න පුළුවන්. අපි අපේ culture එක ඇත්තටම generation එකෙන් generation එකට pass කරන එක තමයි culture is transmitted කියලා කියන්නේ. එතකොට ඒක අපි continuously කරන දෙයක්. සමාජයේ හැර පද්ධතියන්, විශ්වාස රගනාකම් generation එකකින් generation එකට ගලා යනවා. ඒක තමයි culture is transmitted කියන්නේ. ඒ වගේම කියනවා culture is changing. culture එක වෙනස් වෙනවා. ඇත්තටම මේක පැහැදිලි අපිට මොකද රට මේ globalization ගෝලීයකරණය තුලින් අපේ සමාජයේ නිරන්තරයෙන් වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒ දේවල් නිසා අපේ හර පද්ධතියන් අගනාකම් විශ්වාසිනුත් අඛණ්ඩව වෙනස් වෙනවා. අන්න ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ කල්චර් කියන එක චේන්ජ් වෙනවා. ඒක වෙනස් වෙනවා. දැන් මේක වර්තේ කියන්න පුළුවන් ඒ කාලේ විශේෂඥයන් කියලා තියෙනවා මිනිස් වර්ගයාගේ පැවැත්ම ඇත්තටම රඳාගත්තුනේ මේ කල්චරල් චේන්ජස් සිදු වෙන නිසා. කල්චර් එකේ නිරන්තරයෙන් චේන්ජස් සිද්ධ වෙන නිසා තමයි මේ මිනිස් වර්ගයාගේ පැවැත්ම රඳාගත්තුනේ කියලා විශේෂඥයන් පවා අවසර තියෙනවා. ඒකට තමයි culture is changing කියලා කියන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේකේ තියෙන්නේ දැන් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තපු දේවල් සම්බන්ධයෙන් වීඩියෝ එකක් මේක වෙන්න ඕනි.
ඊළඟට dimensions of national culture. ඇත්තටම සයිකොලොජිස්ට්ලා කීප දෙනෙක් විසින් රටවල් 50ක එම්ප්ලොයිස්ලා 1,16,000කට අධික ප්‍රමාණයකින් ලබාගත්ත ඩේටාස් භාවිතා කළා නැෂනල් කල්චර්ස් වල ඩිෆරන්සස් එක්සැමින් කරලා තියෙනවා. සහ ඒකෙන් එයාලා තේරුම් ගන්න උත්සාහ කරලා තියෙනවා නැෂනල් කල්චර්ස් වලින් ඕගනයිසේෂන් වලට සිද්ධ වෙන බලපෑම කොහොමද කියන එක. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රිසර්ච් එකට අනුකූලව තමයි මේ 4 dimensions mainly 4 dimensions එයාලා ගොඩනගලා තියෙන්නේ. මෙතන තියෙනවා power distance කියන එක. The extent to which inequality is tolerated and whether there is a strong sense of position and status. එතකොට මේ power distance එකෙන් කියන්නේ බලය අසමතුලිතව බෙදී යාම සමාජයක් තුළ කොතරම් දුරට ඉවසනවාද යන්න මෙමගින් මෙෂර් කරයි. නෝක දැන් බලය අසමතුලිතව බෙදී යාම සමාජයක් තුළ කොතරම් ඉවසනවාද කියන එක තමයි power distance කියන එකෙන් අපි මෙෂර් කරන්නේ. එතකොට මේ power distance කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. high power distance අනිත් එක low power distance. high power distance එක ගත්තට පස්සේ බල පරතරය ඉතාමත්ම වැඩි. low power distance එක ගත්තට පස්සේ බල පරතරය ඉතාමත්ම අඩුයි කියන එක. high power distance එක ගත්තට පස්සේ මිනිස්සු ඊතා ඉහළ බල පරතරයක් තියෙන රටක මිනිස්සු අසමතුලිතව බලය බෙදී යාම ඇක්සෙප්ට් කරනවා. ඒ වගේම එයාලා ගොඩක්ම රෙස්පෙක්ට් කරන්නේ ඔතොරිටි එකටයි රෑන්ක් එකටයි. අධිකාරියට සහ රෑන්ක් එක කියන්නේ නිකන් තත්ත්වය වගේ. දේවල්වලට තමයි එයාලා ගොඩක්ම රෙස්පෙක්ට් කරන්නේ. එතකොට ඕගනයිසේෂන්ස් ඔක්කොම සෙන්ට්‍රලයිස්ඩ් වෙලා තියෙනවා. මධ්‍යගත වෙලා තියෙනවා. ඒ වගේම ඒකේ තියෙන්නේ හරිම කම්ප්ලෙක්ස් හයිරාකිස්. එතකොට දැන් ගත්තට පස්සේ ලෝවර් ලෙවල් එකේ টොප් ලෙවල් එකේ එම්ප්ලොයිස් දෙන්නෙක් ගත්තට පස්සේ එයාලා ඒ දෙන්න ගන්න සැලරිස් වල ඒ දෙන්න සතු තියෙන ඔතොරිටිස් වල හරිම ලොකු ගැප් එකක් තමයි තිබ්බේ. එතකොට දැන් මෙවැනි රටක ඔයා සබෝඩිනේට් කෙනෙක් නම් ඇත්තටම you are nothing. your boss is everything. කියන්නේ ඔයාට කිසිම බලයක් ඒ දෙයක් නැහැ. ඔයාගේ බොස් තමයි හැම දෙයක්ම. high powers distance එකක් තියෙන country එක. එතකොට උදාහරණයක් විදිහට මේකට කියනවා මැලේසියා, චයිනා, බහුතරයක් ඇරබික් කන්ට්‍රීස් වල මේ high power distance එකක් අපිට දක්නට ලැබෙනවා. ඊළඟට low power distance බල පරතරය හරිම අඩුයි. ඒකෙදී අරකේ අනිත් පැත්ත තමයි සිද්ධ වෙන්නේ. ඇත්තටම බලය ඉතාමත් පුළුල් ලෙස ව්‍යාප්ත වෙලා ගිහිලා තියෙනවා. මේකේ මිනිස්සු බලය අසමතුලිතව බෙදී යාම ඇක්සෙප්ට් කරන්නේ නැහැ. එයාලා ඇත්තටම ඩෙමොක්‍රටික් සහ කන්සල්ටේටිව් ලීඩර්ෂිප් එකක් තමයි ඇත්තට මේ රටවල් තුල දෙන්නේ. ඇත්තටම ස්ටේටස් එක කියන තත්ත්වය කියන දේ හරිම අඩු වැදගත් භාවයක් කියන දෙයක් විදිහට තමයි සැලකන්නේ. මේවා දක්වන්න ලැබෙන්නේ ෆ්ලැටර් ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එක. ඒ වගේම තියෙන්නේ විමධ්‍යගත ඩිසිෂන් මේකින්, ඩිසෙන්ට්‍රලයිස්ඩ් ඩිසිෂන් මේකින්. يعني විමධ්‍යගත තීරණ ගැනීමක් තමයි මේකේ තියෙන්නේ. එතකොට සෑම පුද්ගලයෙක්ටම තීරණ ගන්න සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සුදුසු පරිදි බලය පැවරීමක්, බෙදා හැරීමක් low power distance countries වල අපිට දක්නට ලැබෙනවා. මේ ටික තමයි power distance සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඊළඟට collectivism versus individualism, the degree to which individuals are supposed to look after themselves or remain integrated into groups, usually around the family. එතකොට collectivism ගත්තට පස්සේ යම් කිසි රටක ජීවත් වෙන මිනිස්සු කොතරම් දුරට කණ්ඩායම් වශයෙන් අනිත් පුද්ගලයන් සමග බැඳී ඉන්නවද කියන එක තමයි collectivism කියන එකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම individualism ගත්තට පස්සේ ඉතාමත් ඉහළ high individualism තියෙන රටවල තමන්ගේ පවුලේ අය හැර අනෙක් අය සමග ඇති සම්බන්ධතා හරිම අඩුයි. තමන් ගැන සහ පවුලේ සම්බන්ධයෙන් විතරයි මේ මිනිස්සු වගකීමට බැඳෙන්නේ. ඇත්තටම මේකේ දක්වන මේ high individualism තියෙන රටවල හරිම දුර්වල අන්තර්පුද්ගල සම්බන්ධතා තමයි දක්වන්න ලැබෙන්නේ. ඒගොල්ලෝ ගොඩක්ම තමන්ගේ කාලය වැය කරන්නේ පෞද්ගලිකත්වය, නිදහස, තමන්ගේ නිදහස, ඒ දේවල් වලට ඒ වගේම challenges එයාලා බාර ගන්නවා. එයාලා ඒ දේවල් තුලින් rewards individual rewards බලාපොරොත්තු වෙනවා. ඒ වගේ උදාහරණයක් තමයි western countries. high individualism තියෙන රටවල් වෙනවා western countries.
එතකොට කලෙක්ටිවිසම් අතර පස්සේ මෙහිදී සමාජයේ පුද්ගලයන් කණ්ඩායමක් ලෙස එකිනෙකට බැඳිලා තමන්ගේ අරමුණට කර ගැනීමට උත්සාහ කරන. මෙතන තියෙන්නේ තමන් එක්කෙනෙක්ගේ අභිප්‍රාය නෙමෙයි social expectation. මුළු සමාජයේම මුළු කණ්ඩායමේම expectations ගැන තමයි හිතන්නේ. එයාලා social harmony සාමය ආදී දේවල් රැක ගැනීමට එයාලා ගොඩාක් උත්සාහ කරනවා conflicts අවම කරගන්න එයාලා කටයුතු කරනවා. මේක තමයි collectivism versus individualism කියන්නේ. ඊළඟට femininity versus masculinity ඇත්තටම femininity versus masculinity මේක ඇත්තටම biological nature එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. masculinity මම සරලව පැහැදිලි කරනවා masculinity කියලා කියන්නේ සමහර රටවල් වල masculinistic characteristics දක්නට ලැබෙනවා. ඒ කියන්නේ සමහර රටවල් වල ඒ තියෙන සමාජයන්හි පිරිමි අය ළඟ තියෙන ලක්ෂණ ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශ්වයන්ගෙන්ම දක්නට ලැබෙනවා masculinity තුල. femininity එකේ ඒකේ අනිත් පැත්ත. සමහර තැන සමාජවල කාන්තාවන් හා බැඳුණු characteristics කාන්තාවන් සහ පිරිමි කියන දෙපාර්ශ්වයෙන්ම දක්නට ලැබෙනවා. මේ දෙක අතර වෙනස ඒක. එතකොට masculinity එකේ traits විදියට පිරිමි අය ගාව තියෙන ලක්ෂණ තමයි ගැහැණු පිරිමි දෙගොල්ලගෙන්ම දක්නට ලැබෙනවා. උදාහරණයක් විදියට traits ගත්තට පස්සේ පිරිමි අය ගොඩක් අර courage, independence, leadership එක අරන් වැඩ කරනවා. ගොඩක්ම achievement වලට කැමති, material rewards ගන්නවා වගේ දේවල්. ඒ වගේම ඒ දේවල් පිරිමි අය තුළ අපිට දක්නට ලැබෙනවා. ඒ ලක්ෂණ masculinity countries වල ගැහැණු අයගෙන පිරිමි අයගෙන දෙගොල්ලන්ගෙම දක්නට ලැබෙනවා. එතකොට එතනදී society එක හරිම competitive. ඒ වගේම femininity ගත්ත පස්සේ ඔක විරුද්ධ පැත්ත. එතනම ගැහැණු අයට තියෙන ලක්ෂණ cooperation, modesty, harmony, caring ওই දේවල් තමයි ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශ්වයන්ගෙම femininity countries වල දක්නට ලැබෙන්නේ. එතන මේ societies වල ලොකු තරංගකාරීත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒක තමයි femininity versus masculinity කියන එකෙන් අදහස් වෙන මම කියපු මේ දේවල් මේ English terms වල තියෙනවා. මේ තියෙන්නේ cooperation, modesty ඒ දේවල් තියෙනවා. ඊළඟ dimension එකට යමු. Uncertainty avoidance, the degree to which the members of a society feel uncomfortable with uncertainty and ambiguity කියන එක. එතකොට මේක මම මෙහෙම පැහැදිලි කරන්නම්. සමහර අවස්ථාවන්ගේ ප්‍රතිඵලයන් මොනවද කියන එක අපිට ඇත්තටම පුනර්කථනය කරන්න බැරි අවස්ථාවන් තියෙනවා. අනේ එවැනි අවස්ථාවන් සම්බන්ධ දෙයක් තමයි dimension එක. මෙතන high uncertainty avoidance society, low uncertainty avoidance society කියලා කොටස් දෙකයි. high uncertainty avoidance societies කියලා කියන්නේ මේ සමහර ජන සමාජ අස්ථාවර අපහැදිලි අනාගතයක් සම්බන්ධයෙන් comfortable නැහැ. අනේ එවැනි societies තමයි අපි කියන්නේ high uncertainty avoidance society කියලා. එතකොට මෙයාලා මොකද්ද? මෙයාලා අවදානම් ගන්න හරිම අඩුයි. සමාජයේ ඉවසායකයන් නැහැ, නව්‍යතාවයන් හරිම අඩුයි. ඔවුන් වෙනස්කම් වලට බයයි. නිතරම rules, regulation, policies වලට අනුව කටයුතු කරන තමයි high uncertainty avoidance societies හැමදේම try කරන්නේ. එතකොට මේගොල්ලෝ අන්තර්පුද්ගල සම්බන්ධතා හරිම formal විදිහට පවත්වා ගන්නේ අනාගතයට තියෙන බය නිසාම අනාගතය පාලනය කරන්න උත්සාහ කරනවා මෙයාලා. ඒ වගේම low uncertainty avoidance societies ගත්තට පස්සේ ඒ කියන්නේ ඔවුන් අවදානම් බාර ගන්න බිය නැහැ. ඒ වගේම ඒ societies වල ව්‍යවසායකයන් දක්නට ලැබෙනවා, නිරන්තරයෙන් නව්‍යතාව දක්නට ලැබෙනවා, creative පුද්ගලයන් දක්නට ලැබෙනවා. ඒ වගේම මෙයාලා හොඳින් challenges බාර ගන්නවා. ඒ වගේම මෙයාලා පාවිච්චි කරන systems හරිම flexible, නම්‍යශීලී මාර්ගයට වෙනස් කියන්නේ අවශ්‍යතාවයට පරිදි එයාලගේ අරමුණට අනුකූලව ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මෙයාලා rules, policies අනුවම කටයුතු කරන්නේ නැහැ. එයාලගේ අන්තර්පුද්ගල සම්බන්ධව එයාලා informally උනත් පවත්වාගෙන යනවා. ඒ තමයි low uncertainty avoidance society කියන්නේ. ඊළඟට long term versus short term orientation. ඇත්තට long term oriented society මේ වචනෙන්ම තේරෙන්නේ නැති මොකද මේ කියන්නේ long term oriented society කියන්නේ දීර්ඝකාලීන අනාගතය පිළිබඳ සලකා තීරණ ගන්න සමාජය. මොවුන් දීර්ඝකාලීන සුබ සාධනය සඳහා කෙටි කාලීනව ලැබෙන වාසි කැප කරනවා ඇත්තෙන්ම. ඒ වගේම මොවුන්ගේ අවධානය ගොඩක්ම future oriented goals වලට යොමු වෙනවා. ඒ වගේ මේගොල්ලෝ අනාගතය වෙනුවෙන් මුදල් ඉතුරු කරනවා.
ඒ වගේම short term oriented society ගත්තට පස්සේ මේගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙන්නේ වර්තමානයේ සහ අතීතයේ කියන දෙක. මොන මෙයාලා අතීතයේ ඉඳලා පැවැත්ගෙන ආපු සිරිත් වැඩ කරන ආකාරයන් සමාජ දුරාවලීන් ඉදිරියටත් පවත්වාගෙන යන උත්සාහ කරනවා. ඔවුන් කෙටි කාලීන වාසීන් වෙනුවෙන් දීර්ඝ කාල දේවල් ඇත්තටම කැප කරනවා. මෙහිදී කළමනාකරුවන් කෙටි කාලීනව හිතලා තමයි තීරණ ගන්නෙ. ඒගොල්ලෝ අනාගතයට දෙයක් ඉතුරු කරන්නේ නැහැ. අනාගතයට දැන් අර long term කට්ටිය නම් මුදල් ඉතුරු කරනවා. මෙයාලා එහෙම නැහැ. මෙයාලා short term oriented. එක වචනෙන්ම ඔයාලට මතක තියාගන්න පහසුයි මට හිතෙන්නේ. ඊළඟට indulgence versus restraint. මොකද්ද මේ indulgence කියන්නේ? indulgence society වල මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය විදියට අවශ්‍යතා හා උවමනා සපුරා ගන්නට ඉඩ සැලසෙනවා. නිදහසක් තියෙනවා. ඒක නිසා ඒ කියන්නේ society වල මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය පරිදි තමන්ගේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්නට ඉඩ සැලසෙන societies තමයි indulgence society කියලා කියන්නේ. ඒගොල්ලෝ එයාලගේ ජීවිතේ enjoy කරනවා. ඒගොල්ලන්ට ඇත්තටම එයාලව සීමා කරන social norms සමාජ ධර්මතා සහ standard සීමා මුකුත් නැහැ. එයාලගේ චර්යාවන් පාලනය කරන වගේම ඒගොල්ලෝ they live happily and healthy. එයාලා සෞඛ්‍යමත් සහ සතුටින් ජීවත් වෙන මිනිස්සු කොටසක් තමයි indulgence societies වල ඉන්නේ. ඒ වගේම restraint society ගත්තට පස්සේ ඒගොල්ලෝ ඒ society වල මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා සමාජ ධර්මතා norms මගෙන් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම norms වලින් සමාජ ධර්මතා මගෙන් ඇත්තටම සීමා කරලා තියෙනවා restraint societies වල. උදාහරණයක් විදිහට මම කියන්නම් මුස්ලිම් රටවල අපිට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න බෑනේ. අඳින්න පන්දින ක්‍රමයක් තියෙනවා. අපිට අවශ්‍ය ආශ්‍රය කරන්න බෑ. ඒ වගේ සමාජීය ධර්මතා norms වලින් ඒව සීමා කරලා තියෙනවා. එතකොට මේ වගේ සමාජයක මිනිස්සු හිතන්නේ තමන්ගේ රාජකාරී කිරීම පමණක් වැදගත් කියලා. ඒගොල්ලෝ විනෝද වෙන එක ගැන නොසලකා නිරන්තරයෙන් රාජකාරී වල නිරත වෙන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට දැන් මම මේ කිව්වා සාධක මත national cultures එකිනෙකට වෙනස් වෙනවා. මෙන්න මේ දේවල් organizational behavior එකට directly impact කරනවා. ළඟට තව පොඩි මේ definition එකක් තියෙනවා. නකමුරා විසින් තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ preference for negativism. Negativity is a pessimistic attitude that always expects the worst. නකමුරා සහ පිලිප් කියන දෙදෙනා තමයි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. නෙගටිවිසම් කියලා කියන්නේ නිතරම ඍණාත්මක පැත්තට හිතීම. නිතරම මොකක් හරි දෙයක වැරද්දක් දැකීම. නකමුරා පවසනවා ආසියානු රටවල ගොඩක්ම ඍණාත්මකව සිටීම තියෙනවා. ඍණාත්මක ආකල්ප වලින් යුක්ත මිනිස්සු ඉන්නවා. කියන දේ තමයි නකමුරා මේකෙන් කියලා තියෙන්නේ. ඇත්තටම ඒකෙන් ඒ ඩයිමන්ෂන් එකෙන් එච්චරයි පොඩි දෙයක් එක. එතකොට දැන් අපි වෙනත් රටකට ගිහිල්ලා ඒ රටවල ඉන්න මිනිස්සුත් එක්ක වැඩ කරනවා. ඇත්තටම මේ කල්චරල් ඩිෆරන්සස් ගැන හොඳ අවබෝධයක් තිබීම අපිට ඉතාමත්ම වැදගත් වෙනවා අපේ වැඩ කටයුතු කරගෙන යාමේදී. හරි ඊළඟ ස්ලයිඩ් එක. මේකෙත් ඔය මම කියලා දීපු දේවල් ටිකම තමයි තියෙන්නේ. මේ වීඩියෝ එකේ. හරි. දැන් ඊළඟට කතා කරන්න යන්නේ ඔන්න අපි දැන් මේන් ටොපික් එකට එනවා organizational culture. අපේ පාඩම organizational culture එක මෙච්චර වෙලා කතා කරේ national culture එක ගැන. දැන් ඔයාලට පේන ඇති මේ ස්ලයිඩ් එකේ පින්තූර දෙකක් තියෙනවා. එකක් හරිම නිකන් පරණ විදිහට තියෙනවා නිකන් අනිත් එක හොඳට මොඩර්න් විදිහට තියෙනවා. දැන් පළවෙනි රූපයේ ගොඩක් food items තියෙනවා. ගොඩක් ආහාර වර්ග තියෙනවා. එහෙම පේනවා. ඊළඟ රූපෙන් පෙන්නන්නේ KFC outlet එකක්. KFC එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් American fast food restaurant එකක් නේ. fried chicken වලට specialized වෙලා තියෙන American fast food restaurant එකක් තමයි මේ KFC කියලා කියන්නේ. එතකොට ඔයාලට පැහැදිලිවම පේනවා ඇති මේ organizations දෙකේ තියෙන්නේ හරිම එකිනෙකට වෙනස් වූ cultures දෙකක්. දෙකේ තියෙන physical nature එක වෙන්න පුළුවන්. එයාලා දැන් අපි දැන් invisible මේක නම් language කියන දෙක. ඒ දෙක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට දැන් මේකේ sitting arrangements තියෙන විදිහ මේ ඉස්සරහ KFC එකේ නම් අර මනුස්සයාගේ ෆොටෝ එක දැන් ඒක ඇත්තටම මේ ෆොටෝස් ටික දැක්කට පස්සේ අපිට පේනවා මේ දෙකේ තියෙන different cultures. හරි කෙනෙකුට වෙනස් වූ cultures දෙයක්. උදාහරණයක් විදිහට ගත්තට පස්සේ සම්පත් බැංක එකයි People's Bank එකයි ගන්න. ඒ දෙගොල්ලන්ගේ dress code වෙනස්. එයාලා පාවිච්චි කරන language එක වෙනස්.
එයාලගේ සේවාව සපයන නේචර් එක වෙනස් කොටින් එක. අනේ ඒ දේවල් තියෙනවා. යුනිවර්සිටි එකක වුණත් ඇත්තටම මැටීරියල් එලිමන්ට්ස් non material elements එකිනෙකට යුනිවර්සිටි by යුනිවර්සිටි වෙනස්. ඇත්තටම දැන් මැටීරියල් එලිමන්ට්ස් ගත්තට පස්සේ යුනිවර්සිටි එකේ තියෙන අපිට ගන්න පුළුවන් සුමංගල බිල්ඩින් එක, විදුලි ප්‍රතිමාව, කසගස්ස වෙන ඔය වගේ දේවල් අපිට මැටීරියල් එලිමන්ට්ස් එකට ගන්න පුළුවන්. අපේ කල්චර් එක ඇතුලේ තියෙන මැටීරියල් එලිමන්ට්ස්. non material elements එකට ගන්න පුළුවන් අපේ යුනිවර්සිටි එක ඇතුලේ තියෙන non material elements විදිහට යුනිවර්සිටි ඇන්තම් එක, යුනිවර්සිටි සිස්ටම් එක, අපේම කියලා අපිට වැලියු සිස්ටම් එකක් තියෙනවා අන්න ඒ දේවල්. හරි. ඊළඟ සයිඩ් එක. organizational culture. Organization culture වලට formal definition එකක් දීලා තියෙනවා මේකේ. A pattern of shared basic assumptions that a group learn as it solves its problems of external adaptation and internal integration that has worked well enough to be considered and therefore to be taught to new members as the correct way to perceive, think and feel in relation to those problems. මම සරලව කියන්න මේ definition එකෙන් ෂේන්ට අනුව මේ නිර්වචනයෙන් කියන්නේ මොකක්ද කියලා. එතන දැන් organization එකේ culture එක කියන දේ කියන්නේ organizational culture එකක් කියලා කියන්නේ අතන මෙහෙම සංවිධානයක් තුළ බහුතරයක් මගින් එකිනෙකට ෂෙයා කරගන්න ගැඹුරු ලෙස තැන්පත් වෙච්ච value systems තියෙනවා. සංවිධානයක් තුළ බහුතරය විසින් එකිනෙකට ෂෙයා කරගන්න ඔවුන් තුළ ගැඹුරු ලෙසම තැන්පත් වෙලා තියෙන value system. අගනාකම් සමුදායක් ඇත්තටම තියෙනවා. ඔවුන් ඒ දේවල් ඉගෙන ගන්න ආයතනෙ. දැන් ආයතනයේ කටයුතු පවත්වාගෙන යද්දී දැන් මේකේ තියෙනවා මේ නිර්වචනයම ආයතනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගැටලු වර්ග දෙකකට. එකක් තමයි external adaptation. ඒ කියන්නේ බාහිර පරිසරයට මාරු වීමේදී සහ හුරු වීමේදී ඇතිවන ගැටලු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි අභ්‍යන්තර ගැටලු. අභ්‍යන්තරිකව ඇතිවන ගැටලු විසඳීමේදී අභ්‍යන්තරිකව ගැටලු අපිට විසඳගන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ බාහිරින් සහ අභ්‍යන්තරින් ඇතිවන මේ ගැටලු විසඳ ගැනීමේදී අපි ලබා ගන්න solutions අපි solutions හොයනවා. ඒ ලබා ගන්න solutions නැවත නැවත අනුගමනය කළා කිරීමෙන් අපිට ඇත්තටම මේ දේවල් තුලින් අපේ මේ problems විසඳිලා අපි සාර්ථකත්වයටපත් වුණොත් අන්න ඒ සාර්ථක වීමෙන් පස්සේ අපි මොකද කරන්නේ? අන්න ඒ solutions ඒ අපි ඉගෙනගත්ත දේවල් අපි acquire කරගත්ත ඒ අලුත් solutions අපි ඊළඟ generation එකට pass කරනවා. අන්න එතකොට ඒක generation by generation to generation එක pass වෙනවා. අන්න එතකොට එතනම අන්න ඒ දේවල් ඒ solutions culture එකක් බවට පත් වෙලා ඉවරයි. උදාහරණයක් විදිහට අපි හොයනවා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි resources allocate කරන්න හොඳම ක්‍රමය මොකක්ද? එහෙම නැත්නම් මොකක්ද වැඩ කරන්න හොඳ effectiveම way එක. දැන් අපි ඒකදී මේ ප්‍රශ්නෙට අදාළ අපි solutions හොයනවා. අපි solutions acquire කරනවා, learn කරනවා, share කරගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ මේවා success වෙනවා. success වුණාට පස්සේ අපි මොකද කරන්නේ? මේවා success වුණා. ඒ නිසා අපි ඊළඟ generation එකටත් මේවා pass කරනවා. මේව තුලින් අන්න ඒ දේවල්, අන්න ඒ solutions කියන දේවල් culture එකක් බවට පත් වෙනවා. නෝක තමයි ඔය නිර්වචනයෙන් කියන්නේ. එතකොට ඔය නිර්වචනයෙන් කියන්නේ ඔන්න ඒ ටික. ඊළඟ ස්ලයිඩ් එක the layers of culture. දැන් ෂේන් මේ ෂේන් අනුව culture එක ප්‍රධාන layers තුනකට බෙදලා තියෙනවා. artifacts and creations, values, basic assumptions කියලා. artifacts and creations කියන්නේ මොනවද? visible and audible behavior patterns. අතනම artifacts and creations කියලා කියන්නේ visual සහ the behaviors which are visual and audible. ඒ කියන්නේ අපිට ඇහෙන සහ touch කියන්නේ ස්පර්ශ කළ හැකි චර්යාවන්. නැත්නම් මෙහෙම මතක තියාගත්තොත් ලේසි මට the behaviors which are visual and audible. ඇත්තටම මේකට දැන් tangible and visible elements to අයිති වෙනවා. උදාහරණයක් විදිහට tangible and visible elements අතර visual කියන්නේ visible කියන එක tangible ස්පර්ශ කළ හැකි audible කියලා කියන්නේ එතකොට අපිට ඇහෙන. කියන්නේ කියන්නේ සමන් දෙන්න පුළුවන් කියන එක. ඒතකොට උදාහරණයකට tangible and visible elements ගත්තට පස්සේ organization එකේ තියෙන organization එකේ architecture එක, office layout එක, මේ organization එකේ පාවිච්චි කරන technology එක. ඒක ඇතුලේ තියෙන stories වෙන්න පුළුවන්, jokes වෙන්න පුළුවන්. මේ දේවල් තමයි
visual and audible elements in the organization. Visual and audible behaviors in the organization. එතකොට මේ artifacts and creations කියන දේවල් හරිම easy observe කරන්න, නමුත් හරිම අපහසුයි decipher කරන්න. මම decipher කියන එක තේරුම කියන්නම්. හරිම අමාරු decipher කරන්න internal members ලගේ උදව්වකින් තොරව. decipher කියලා කියන්නේ decipher කියලා කියන්නේ DISCIPHER විය යුතුයි මම හිතන විදිහට. decipher කියලා කියන්නේ understand, interpret, convert into normal language to outsiders. ඒ කියන්නේ දේවල් තේරුම් ගන්න, interpret කරන්න සහ convert කරන්න, කියන්නේ සාමාන්‍ය සිද්ධ වෙන්නේ මොකක්ද කියන දේ කියන දේ තේරුම් ගන්න, interpret කරන්න හරිම අමාරුයි. මේ දේවල් අපිට observe කරන්න පහසු වුණාට පස්සේ. දැන් මිනිස්සෙක් මේ ස්ටෝරි එකක් කිව්වොත් ඇයි මේක මෙයා ඇත්තටම කියන්නේ කියන එක අපිට ඇත්තටම හරි අපහසුයි understand කරගන්න, interpret කරගන්න සහ convert කරගන්න. ඒ කියන්නේ outsiders ලට විශේෂයෙන්. ඒක තමයි artifacts and creations කියලා කියන්නේ. ඊළඟට තියෙනවා values. Testable in the physical environment, testable only by social consensus. එතකොට values ගත්තට පස්සේ values කියලා කියන්නේ collective beliefs and feelings about what things are good. හරි දේ යම්කිසි නිවැරදි දෙයක් සම්බන්ධයෙන් තියෙන විශ්වාස තමයි අපි values කියලා කියන්නේ. The collective beliefs and feelings about what things are good. හරි දේවල් පිළිබඳව අපේ සිත තුළ තියෙන විශ්වාසයන් කියලා කියන්න පුළුවන් values වලට. එතකොට මේ values කියන දේවල් organization එකක් ඇතුලේ organization behavior එකට අදාළ rules කියලා හඳුන්වන්න පුළුවන්. ඇත්තටම අපි ගත්තට පස්සේ උදාහරණයක් විදිහට values වලට product quality එක, innovation, freedom of thought, total quality management, equality කියන දේවල් ඇත්තටම values ලෙස හඳුන්වන්න පුළුවන් organization එකක් ඇතුලේ තියෙන. ඊළඟට basic assumptions. ඇත්තටම basic assumptions ගත්තට පස්සේ මම මෙහෙම කියන්නම්. ඒ වෙවිලා ප්‍රශ්න නොකරන, අභියෝග නොකරන සංවිධානයේ සමාජිකයන්ගේ සිත් තුළ ගැඹුරු ලෙසම තැන්පත් වෙලා තියෙන ඔවුන්ගේ විශ්වාසයන් සහ අගනාවන්ට තමයි අපි basic assumptions කියලා කියන්නේ. එතකොට මේ basic assumptions ඇත්තටම අපි පාවිච්චි කරන්නේ values grant කරන. දැන් මෙතන මේ ඉතල දාලා තියෙන process එකක් වගේ මේකේ කියන දේකුත් තියෙනවා. ඇත්තටම මම අන්තිමට කියන්නම්. දැන් මේ basic assumptions අපි භාවිතා කරන්නේ මෙන්න මේ values කියන දේවල් grant කරන්න. එතකොට මේ values කියන දේවල්, ඒ කියන්නේ මේ basic assumptions පාවිච්චි කරන values grant කරන්න. එතකොට basic assumptions ගොඩක්ම සමන්විත වෙන්නේ beliefs වලින්. එතකොට ඒවට guide කරන්නේ, beliefs වලට guide කරන්නේ employees ලගේ behaviors, organization එකේ මිනිස්සු කොහොමද දේවල් පිළිබඳව හිතන්න ඕනේ කියන එක පිළිබඳව දෙන උපදෙස් තමයි අනේ beliefs වලට guide කරන්නේ. beliefs ඒ දැන් මම කිව්වා basic assumptions තුලින් තමයි values grant කරන්නේ. එතකොට මේ basic assumptions සමන්විත වෙන්නේ beliefs වලට guide කරන employees ලගේ behaviors සහ organization එකේ employees ලා කොහොමද හිතන්න ඕනේ, වැඩ කරන්න ඕනේ කියන එක පිළිබඳව යාලට උඩින් දෙන උපදෙස් මත. ඇත්තටම මේ basic assumptions කියන දේ ප්‍රධාන areas කීපයක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. relationship to environment, nature of reality, nature of human nature, nature of human activity and the nature of human relationships. මම පළවෙනි එක පොඩ්ඩක් කියන්න. relationship to environment කියන එක relationship to environment ගත්තට පස්සේ employees ට පරිසරය සමග තියෙන සම්බන්ධතාවය කොහොමද කියන එක. දැන් මෙහෙමනේ. දැන් basic assumptions අපි පාවිච්චි කරන්නේ values grant කරන්න. එතකොට ඒ basic assumptions සමන්විත වෙන්නේ beliefs වලින්. beliefs වලට guide කරන employees ලගේ behaviors සහ අර දෙන උපදෙස් කියන දේවල්. එතකොට අපි ඒක relationship to environment, ඒ කියන්නේ organization employees ලට පරිසරය සමග තියෙන සම්බන්ධතාවය කොහොමද කියන එක මත ඒව තීරණය වෙනවා. එතකොට දැන් සමහර අවස්ථාවලදී employees ලා යාලා dominant කියලා හිතාගෙන පරිසරය පාලනය කරන්න උත්සාහ කරනවද කියන එක මේකෙන් අදහස් වෙන්න පුළුවන්. ඊළඟට nature of reality. employees ලා කොහොමද යථාර්ථය දකින්නේ කියන එක මත ඒ behaviors ඒව තීරණය වෙන්න පුළුවන්, beliefs තීරණය වෙන්න පුළුවන්. ඊළඟට nature of human nature ගත්තට පස්සේ organization එකේ employees ලා
ගේ මැනේජර්ස්ලාගේ ස්වභාවය මත එයාලා හොඳද නරකද ක්‍රියේටිව්ද නැද්ද ඉනොවේටිව්ද නැද්ද ඔන්න කියන දේවල් මත ඒ බිලීෆ්ස් හැදෙන්න පුළුවන්. ඊළඟට nature of human activity ගත්තට පස්සේ organization එකේ employeesලාගේ managers ක්‍රියාකලාපයන් වල ස්වභාවය. ඔවුන් නිවැරදිව හැසිරෙනවද නැද්ද? ඔවුන්ට බලය තිබෙනවද? ඒ බලය පාවිච්චි කරලා අනිත් අයට අනිසි ලෙස බලපෑම් කරනවද? ඔන්න ওই දේවල් මත. beliefs කියන දේවල් නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට nature of human relationship. අතර මේකෙන් කියන්නේ මොකක්ද නිවැරදිම ආකාරයේ මිනිස්සුන්ට අන් අය සමග සම්බන්ධතා පවත්වාගෙන යන්න පුළුවන්. මොකක්ද හොඳ authority system එක භාවිත කළ යුතු හොඳම leadership method එක මොකක්ද අන්න ඒ දේවල් මත. එතකොට මේ ඊතල වලින් පැහැදිලි වෙන විදිහට basic assumptions තුලින් values කියන දේවල් shape කරනවා. values තුලින් artifacts and creations කියන දේ shape කරනවා. අන්න ඕක ඇත්තටම මේ process එකක් වගේ දෙයක්. මම example එකක් කියන්නම් ඔයාලට තවත් පැහැදිලි වෙන්න. අපි හිතුවොත් දැන් අපේ organization එකේ ඉන්න මිනිස්සු හරිම creative වෙන්න පුළුවන්. එයාලා හරිම creative වෙන්න පුළුවන්, innovation කරන්න හරිම දක්ෂයි කියලා අපි හිතනවා. එතකොට ඒක assumption එකක් අපි හිතනවා. අපි එහෙම හිතනවා. අපි එහෙම හිතලා මොකක්ද කරන්නේ? අපි යාලට ඒ innovations කරන්න, creative දේවල් කරන්න අපි යාලට facilities හදලා දෙනවා. අන්න ඒක එතකොට අපි facilities කරනවා, facilitate කරනවා යාලට. එතකොට ඒක values වෙනවා. ඊළඟට ඒකෙදි අපි ඊට පස්සේ අන්තිමට අපි artifacts and creations විදිහට අපි දකිනවා යාලා හොඳ creativity දේවල් ඉදිරිපත් කරලා තියෙනවා, innovations කරලා තියෙනවා. ඔන්න ඒ දේවල් තමයි අපි artifacts and creations විදිහට දකිනවා. ඕක තමයි ওই තුන අතර තියෙන සම්බන්ධය. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති යම් තාක් දුරකට හරි ওই තුනේ සම්බන්ධතාවය. ඊළඟට ඉස්සර තමයි මෙතනින් කියන්න තියෙන්නේ. ඊළඟට අපි යමු functions of organizational culture. ඇත්තටම strong organizational culture එකක් තුලින් ළඟා කරගන්න පුළුවන් දේවල් තමයි මේ slide එකෙන් කතා කරන්නේ. පළවෙනි එක තමයි it has a boundary defining role. ඇත්තටම අපි දැන් organization එකක් වෙනස් වෙන්න පුළුවන් භෞතික සීමාවලින්. ඒ කියන්නේ යුනිවර්සිටි එක ගතට පස්සේ ඒකේ අක්කර 55ක් විතර තියෙනවා. ඒක අපේ යුනිවර්සිටි එක තවත් යුනිවර්සිටි එකකින් වෙනස් වෙන්න කාරණාවක් වෙන්න පුළුවන්. අන්න ඒ හා සමානවම ඕගනයිසේෂන් එකෙන් ඕගනයිසේෂන් එක වෙනස් වෙන්න හේතුකාරක වෙන සාධකයක් තමයි ඕගනයිසේෂන් එකේ කල්චර් එක. එතකොට මේක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට යුනිවර්සිටි එකට ඒ තියෙන කල්චර්ස් වෙනස් වෙනවා. ඒක ඇතුළත වෙන non material material elements මත තමයි මේ කල්චර් එක වෙනස් වෙන්නේ. දැන් හිතුවත් දැන් අපේ ජප්පුරේ තියෙන කල්චර් එක නෙමෙයි පේරාදෙණිය යුනිවර්සිටි එකේ තියෙන්නේ. කල්චර්ස් වෙනස්. ඒ වතර තියෙන non material material elements වෙනස්. අන්න ඒකයි කල්චර්ස් වෙනස් වෙන්නේ මේකෙකට. එතකොට මේක ඇත්තටම අර ඕගනයිසේෂන් එකක් භෞතික සීමාවලින් වෙනස් වෙන භෞතික සීමාවලින් ඕගනයිසේෂන් by ඕගනයිසේෂන් වෙනස් වෙනවා වගේම ලොකු මේ strong මේකක් තමයි organization culture එක තමයි it has a boundary defining role කියලා කියන්නේ. ඒ වගේම ඊළඟ එක විදිහට අපිට strong organization culture එකක් තුලින් ළඟා කරගන්න පුළුවන් දෙයක් විදිහට කියන්න පුළුවන් it conveys sense of identity for organization members. Organization culture එක තුලින් employees ට හොඳ identity එකක් ඇති කරනවා. strong culture එකක් තියෙනවා ඇත්තටම ඒ මනුස්සයාට හොඳ පිළිගැනීමක් හොඳ identity එකක් ලැබෙනවා ඒ organization එක ඇතුළේ හොඳ culture එකක් හොඳ strong culture එකක් තියෙනවා. උදාහරණයක් විදිහට Toyota එකේ employees ලා ගන්නකො. එයාලා ඇත්තටම එයාලම හඳුන්වා දෙන්නේ Toyota එකේම part එකක්. the part of the organization එකේම part එකක් විදිහට තමයි එයාලා introduce කරන්නේ. එතකොට ඒක තමයි ඒක හොඳ sense එකක්. හොඳ sense of identity එකක් හදනවා. තුන්වෙනි එක තමයි it facilitates the generation of commitment to something larger than individual self-interest. එතකොට organizational culture එක මගින් හැම වෙලේම employees ලට ඒත්තු ගන්නනවා තමන්ගේ own interest එකට වඩා එහා ගියපු දෙයක කොටසක්. يعني තමන්ගේ own interest එකට වඩා එහා ගිය හැඟීමක්. ඒ කියන්නේ මේ organization එකේ අරමුණු හා පරමාර්ථ කරා ළඟා වීමට අවශ්‍ය ඒ කමිට්මන්ට් එක වර්ධනය කරනවා වගේම ඒ කියන්නේ තමන්ගේ own interest එකට වඩා
එහා ගිය ඔවුන්ගේ කියන්නේ ඕගනයිසේෂන් එකේ ගමන් මාර්ගයේ කොටසක් බවට නිරන්තරයෙන් එම්ප්ලොයිස්ට රිමයින්ඩ් කරන. කියන්නේ මෙහෙමයි. හැම වෙලේම ඕගනයිසේෂන් එක මිනිස්සු මේ තමන්ගේ සුබ සාධනය ගැන ගොඩක්ම කන්සිඩර් කරනවා. ඇත්තට මේ ඕගනයිසේෂන් කල්චර් එකෙන් කරන්නේ හැම වෙලේම ඒ තමන්ගේ ඕන් ඉන්ට්‍රස්ට් එකට වඩා එහා ගිය හැඟීමක් එම්ප්ලොයිස් තුළ ඇති කරනවා. එයාලා හිතනවා අපි මේ විශාල ඕගනයිසේෂන් එකේ අරමුණු හා පරමාර්ථ කරා ළඟාවීමේ ගමන් මාර්ගයේ කොටසක් කියන එක හැම වෙලේම එම්ප්ලොයිස්ලාට රිමයින්ඩ් කරනවා ඕගනයිසේෂන් කල්චර් එකම. ඒක තමයි මේන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ mission is larger than their own interest. කියන්නේ මිෂන් එයාලගේ ඕන් ඉන්ටරෙස්ට් එකට වඩා එයාගේ මිෂන් එක මොකක්ද කියන එක නිරන්තරයෙන් ඕගනයිසේෂන් එක ඇතුළේ ඉන්න එම්ප්ලොයිස්ට රිමයින්ඩ් කරනවා. මේ කල්චර් එක තුළ. ඒක තමයි තුන්වෙනි එකෙන් අදහස් වෙන්නේ. හතරවෙනි එක it enhances social system stability and it is glue that helps hold the operation together by providing appropriate standards for what employees should say and do. ඇත්තටම ඕගනයිසේෂනල් කල්චර් එක තුල තිබෙන මේ norms කියන්නේ සමාජික ධර්මතා values ආදී දේවල් මගින් එම්ප්ලොයිස්ලා කරන්න ඕන මොකක්ද කියන එක උන්ට පෙන්නලා දෙනවා. එකම ආකාරයේ චර්යාවන් සංවිධානය තුළ ඇත්තටම ඇති වෙන්නේ මෙන්න මේ කල්චර් එක නිසා. එයා එතකොට ඒක උපකාරී වෙන ඕගනයිසේෂන් එක ඇතුලේ social stability එක පවත්වාගෙන යන්න. උදාහරණයක් විදිහට South West Airline එක ගත්තට පස්සේ ඒගොල්ලෝ ගොඩක්ම customer satisfaction එක අරමුණු කරගෙන කටයුතු කරනවා. ඒ කියන්නේ හැමෝම එක වගේ මේ customer satisfaction කියන එයාලගේ main purpose එක consider කරමින් තමයි වැඩ කරන්නේ predetermined guidelines වලට අනුව. අන්න ඒක තමයි. එතකොට මේකෙන් වෙන්නේ organization එක අතර social stability එකක් තාට ගොඩනගාගෙන හැකියාව ලැබෙන organization culture එක තුලින්. අවසාන එක it serves as a sense making and control mechanism that guides and shapes the attitude and behavior of employees. අතර මේක ගත්තට පස්සේ මේන් අදහස් වෙන්නේ සෑම වෙලේම culture එක employees ලගේ behaviors පාලනය කරනවා. culture කියන දේ අනිවාර්යෙන්ම organization එක ඇතුළේ ඉන්න employees ලගේ behaviors පාලනය කරනවා. ඒකෙන් උගන්වනවා අන්න ගරු කරන්න ඕන කොහොමද කමියුනිකේට් කරන්න ඕන කොහොමද වැඩ කරන්න ඕන කොහොමද Taman කියන එක ඇත්තටම ලොකු ගයිඩන්ස් එකක් දෙනවා කල්චර් එක තුලින්. ඒක නිසා මේ කල්චර් එක කියන එක සෙන්ස් මේකින් මෙකැනිසම් එකක් කියලා හඳුන්වනවා. ඒක තමයි අවසාන කරුණෙන් පැහැදිලි කරන්නේ. ඊළඟ ස්ලයිඩ් එක. Dysfunctions of culture. Dysfunctions of culture කියලා කියන්නේ සමහරක් අවස්ථාවලදී කල්චර් එක කියන දේ බාධා පමුණුවන්න පුළුවන් විවිධාකාර වූ දේවල් වලට. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. Barrier to change, barrier to diversify, barrier to mergers and acquisitions. Barrier to change කියන්නේ හැම වෙලේම කල්චර් එක වෙනස් වෙන්න බලපාන්නේ not always. සමහර අවස්ථාවලදී ඕගනයිසේෂන් එක වෙනස් කිරීමට යෑමේදී කල්චර් එක බාධා කරනවා. මොකද මේ මේන් කල්චර් එක ඇතුලේ මේ මේන් කල්චර් එක එහා ගියපු නෙගටිව් කල්චර්ස් තියෙන්න පුළුවන්. එයාලා උත්සාහ කරනවා හැම වෙලේම ඒ කලින් පැවතිච්ච දේවල් ඉදිරියට පාත්වාගෙන එන්න වෙනස් වෙනවට කැමති නැහැ. ඒ කියන්නේ ඒට හේතුව තමයි ප්‍රධාන සංස්කෘතිය අභිබවා යන ඍණාත්මක සංස්කෘතියෙන් ඇතිවීම තමයි මේක ප්‍රධානම හේතුව. එයාලා තමයි දැඩි විරෝධයක් දක්වන්නේ ඕගනයිසේෂනල් චේන්ජ් එකට. ඒක තමයි මේකේ culture is barrier to change කියන එකෙන් අදහස් වෙන්නේ. ඊළඟ එක barrier to diversify. ඇත්තටම අපි දන්නවා අපේ business environment එක turbulent environment හැම වෙලේ වෙනස් වෙනවා. එතකොට මේ business environment වෙනස් වීමට යාමේදී අපිට organization එකක් විදිහට ඒ දේවලුත් එක්ක වෙනස් වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපිට diversify workforce එකක් recruit කරන්න වෙනවා, diversify technologies ගන්න වෙනවා, diversify يعني different age groups අපිට recruit يعني වැඩවලට යොදවන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඇත්තටම diversify කිරීම තුලින් අපිට අපේ organization එකට fresh unique ideas ගලාගෙන එීම ඒ දේවල් ලබා ගන්න හැකියාව ලැබෙනවා. නමුත් මේකෙදි කියන්නේ cultures වල තියෙන සමහර values මෙන්න මේ diversification එකට ලොකු බාධාවක් වෙනවා කියන එක. ඒ වගේම barrier to mergers and acquisitions ගත්තට පස්සේ මේකෙන් අදහස් වෙන්නේ දැන් සමහරක් අවස්ථාවලදී අපි දකිනවා එක් සංවිධාන තවත් සංවිධානයන් අත්පත් කරගන්න අවස්ථා. එයාලා මොකක්ද කරන්නේ අත්පත් කරගත්තු සැනින් එයාලා physically කොහොමද organizations දෙක එකතු කරනවා. නමුත් සංවිධාන එකතු කළාට පස්සේ එතන පොඩි ගැටලුවක් මතුවෙනවා. මොකද
දැන් හිතන්නකෝ ඒ සමාගම ගිහලා B සංවිධානය අත්පත් කරගන්න. ඊට පස්සේ ඒ අත්පත් කරගත්තු මිනිස්සයා කියන්නේ A B දෙකම එකට එකතු කරලා එයාගේ බිස්නස් එක පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. නමුත් ෆිසිකලි මේක එකතු කරාට ඒක ඇත්තටම අමාරු දෙයක්. මොකද හේතුව දැන් සංවිධානයට එකිනෙකට වෙනස් වූ value systems, beliefs, attitudes තියෙනවා. එතකොට සංවිධාන භෞතිකව එක්කල සැනින්ම organisation cultures අපිට එකිනෙකට සම්බන්ධ කරන්න බෑ. එතකොට හැමෝම එකතු වෙලා එහෙම වැඩ කරන්න ගියාට පස්සේ විවිධාකාර ගැටලු වලට මුහුණ පාන සිද්ධ වෙනවා. එතකොට දැන් mergers කරන organisation කරන්නේ මේකට solution එකක් විදිහට එයාලා ඒ organizations එකිනෙකට සම්බන්ධ කරන්නේ නැතුව වෙන වෙනම පවත්වාගෙන යනවා. එතකොට ඒ තුලින් අර problem එක එයාලට විසඳ ගන්න හැකියාව තියෙනවා. ඒක තමයි barrier to mergers and acquisitions කියන එකේ අදහස් වෙන්නේ. ඊළඟ facets of organizational culture. එතනම මේක පැහැදිලි කරන්න මේ කවියක් දීලා තියෙනවා මේ ස්ලයිඩ් එකෙන්. ඇත්තටම මේ කවියෙන් ඇත්තටම පෙන්වුම් කරන්නේ යුනිවර්සිටිස් 4ක කල්චර් එක. මොරටුව යුනිවර්සිටි එකේ කෘතියක් තමයි මේක. ඒකට ඒගොල්ලෝ කම්පෙයාර් කරලා තියෙනවා. දැන් හන්තාන කියන්නේ පේරාදෙණියේ තියෙන හොඳ නැචරල් බියුටි. හන්තාන කියලා කියන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ තියෙන ලොකු සම්පතක් නේ. ඇත්තටම අපි හැමෝම එක දන්නවානේ. එයාලා කියන්නේ එයාලට එහෙම දෙයක් නෑ. එහෙම නැචරල් බියුටි එකක් එයාලට මිස් වෙලා තියෙනවා. කොළඹ වගේ හැඩ පොස්බඩු කියන්නේ පොෂ් ගෑනු ළමයි කියන එක පොෂ් ගර්ල්ස්ලා මේගොල්ලන්ට නැහැ කියන එක. ඒ වගේම ජපුර වගේ තුනට එකක් කියන අදහස කළා තියෙන අපේ ජපුරේ මේ එක පිරිමි ළමයට ගෑනු ළමයි තුනක් අන්න ඒ කතාව තුනට එකක් කියන දේ අන්න ඒක යාලට නැහැ. අන්න ඒ වගේ මෙන්න මේ තුනේ තියෙන මේ කල්චර්ස් මොරටුව යුනිවර්සිටි එකේ මේ ඒගොල්ලන්ට අහිමි වෙලා මිස් වෙලා තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මේකෙදි වෙනස් වූ සංස්කෘතියන් වෙනස් වූ කල්චර්ස් තමයි පැහැදිලි කරන්නේ. ඊළඟ මේක facets of organization කියලා කියන්නේ different aspects of culture. culture වල එකිනෙකට වෙනස් වූ aspects කීපයක් ගැන තමයි මේකෙන් කතා කරන්නේ. dominant culture ගත්තට පස්සේ ඒක ඇවිල්ලා powerfulම group එක. ඒ වගේම සංවිධානයක බහුතරයක් employeesලා share කරගන්න cultural elements සහිත culture එක තමයි dominant culture එක කියලා කියන්නේ. organization එකේ members ලගේ day to day works වලට මේ dominant culture එක කියන දේ ගොඩක්ම influence කරනවා, බලපෑම් කරනවා. එතකොට මේක තමයි powerfulම group එක. culture එක. ඊළඟට sub cultures, උපසංස්කෘති. ගත්තට පස්සේ culture එකක් තුල තියෙන cultures විදිහට culture එකේ තියෙන material and unmaterial elements වලට විශේෂණීය වූ cultures උපසංස්කෘතින් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච values system එකක් develop කරනවා. උදාහරණයක් විදිහට අපි ශ්‍රී ලංකන් culture එක ගමු. ඒක තමයි dominant culture එක. හැබැයි ඒ culture එක ඇතුලේ Hindus culture එක තියෙනවා. culture of Catholic තියෙනවා. ඒ වගේ විවිධාකාර උපසංස්කෘති ශ්‍රී ලංකන් culture කියන dominant culture එක ඇතුලේ දක්වන නෝක තමයි subcultures කියන්නේ. මෙන්න මේ subcultures කියන දේ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. counter culture and parallel culture. එතනදී ඊට කලින් කියන්න ඕනි දැන් subcultures වල තව කියන්න පුළුවන් කිසියම් සංවිධානයක් තුල ඇති. මෙහෙම ඔයගොල්ලෝ මතක තියාගන්නකෝ subculture එකක් කියලා කියන්නේ organizational culture එකක් පැත්තෙන් කිසියම් සංවිධානයක් තුල ඇති විවිධ දෙපාර්තමේන්තු වල විවිධ පුද්ගල කණ්ඩායම් තුල විවිධාකාර භූගෝලීය පිහිටීම් මත ඇතිවන සංස්කෘතියක් පුතින් තමයි අපි කියන්නේ subcultures කියලා organizational culture එක පැත්තේ. උදාහරණයක් විදිහට culture of engineers, cultures of sales persons වගේ දේවල්. දැන් මම ඊට කලින් කිව්වා subcultures කියන එක counter and parallel කියලා කොටස් දෙකකට බෙදෙනවා කියලා. එතකොට counter එකක් කියලා කියන්නේ counter culture එකක් කියලා කියන්නේ ප්‍රධාන සංස්කෘතියට වෙනස් වූ කියන්නේ ප්‍රධාන සංස්කෘතියට වඩා වෙනස් වූ අගනාවන් සහිත culture එකක් තමයි අපි කියන්නේ counter culture එකක් කියලා. ප්‍රධාන සංස්කෘතියෙන් වෙනස් වෙච්ච අගනාවන් වලින් සමානිත culture එකක් තමයි counter culture එකක් කියලා කියන්නේ. මේකේ වාසි අවාසි දෙකම තියෙනවා. ඇත්තටම දැන් මේ වගේ counter culture එකක් තියෙන එක organisation එකක් විදියට පොදු අරමුණක් කරා ළඟා වෙන්න ඇත්තටම ටිකක් අපහසුයි. ඊළඟට parallel culture එක ගත්තට පස්සේ ඒක කියන්නේ එයාලටම ආවේනික වෙච්ච value system එකක් තිබ්බත් organization එකේ value system එකට ගරු කරමින් ඒකට නෝ කටයුතු කරන culture එකක් තමයි parallel culture එක කියලා කියන්නේ. ඒකෙදි අර ගැටලු එන්නේ නැහැ.
සබ් කල්චර්ස් ගත්තට පස්සේ ඇත්තටම ඒ සබ් කල්චර් එකකට එකතු වෙන්නේ එකම සමාන අදහස් සහිත පුද්ගලයන් සමූහයක්නේ සබ් කල්චර් එකට. හරි ඊළඟට ඊළඟ ඇස්පෙක්ට් එක තමයි strong and weak cultures කියන එක. මම සරලව කියන strong culture එකක් කියලා කියන්නේ යම්කිසි සංවිධානයක සිටින බහුතරයක් employees එකම value system එකක් share කරගන්නවා නම් සහ මෙම වැලියු සිස්ටම් එකට කටයුතු කිරීමට වැලියු සිස්ටම් එක ගන්න කටයුතු කිරීමට ඒව රැක ගැනීමට දැඩි ලෙස කැප වෙනවා නම් එතන අපි කියනවා ස්ට්‍රෝං කල්චර් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් යම්කිසි සංවිධානයක තියෙන කල්චර් එකක් ඒ මිනිස්සු බහුතරයක් ෂෙයා කරගන්නවා නම් ඒ වගේම ඒ ෂෙයා කරගන්න වැලියු සිස්ටම් එකට අනුව කටයුතු කරන්න ඒව රැක ගන්න හොඳ කමිට්මන්ට් එකක් තියෙනවා නම් අපි ඒක කියනවා ස්ට්‍රෝං කල්චර් එකක් කියලා. එතකොට මේ ස්ට්‍රෝං කල්චර් එකේ ස්ට්‍රෙන්ග්ත් එක තීරණය වෙන්නේ මෙන්න මේ sharedness and intensity කියන සාධක දෙක මත. මොකද්ද මේ sharedness කියලා කියන්නේ? sharedness කියලා කියන්නේ කොතරම් ප්‍රමාණයක් value system එක share කරනවද කියන එක. මිනිස් organization එකේ මිනිස්සු කොතරම් ප්‍රමාණයක් මේ value system එක share කරගන්නවද කියන එක තමයි sharedness කියලා කියන්නේ. intensity කියලා කියන්නේ මේ value system එකට යාලා කොතරම් දුරට committed ද කියන එක තමයි intensity කියන එක කේ තේරුම. ඒතර sharedness and intensity මත තමයි මේ strong culture එක strength එක රඳා පවතින්නේ. weak culture එක ගත්තට පස්සේ අර අනිත් පැත්ත organization එකේ members-ලා organization එකේ තියෙන ප්‍රධාන අගනාකම් ප්‍රධාන value system එකත් එක්ක එකඟ වෙන්නේ නැත්නම් ඒවා ඒ value system එක සඳහා committed නැති පුද්ගලයන් සැට culture එකක් තමයි weak culture එකක් කියලා කියන්නේ. එතකොට එතනදී employees තමන්ගේ පෞද්ගලික value system එක අනුව තමයි කටයුතු කරන්නේ. හරිම අපහසුයි organization එක ඇතුලේ තීරණ ගන්න එහෙම වුණාට පස්සේ මොකද එකම අරමුණක් කරා මුළු organization එකම යොමු කරන්න ඉතාමත්ම අමාරුයි මේ අවස්ථාවේදී. weak culture එකක් තියෙනකොට. එතකොට ඇත්තටම weak culture එකක් ඇත්තටම ඇති වෙන්නේ organization එකේ core values ඉසිපාඩි හඳුනා නොගත්තහම. ඒ වගේම හරියට communication එක උනේ නැති වුණහම organization එකේ members ලා ඒව accept කරන්නේ නැති වුණාට පස්සේ يعني main value system එකේ යාලා accept කරන්නේ නැති වුණාට පස්සේ තමයි weak culture එකක් ඇත්තටම organization එකක් තුල ගොඩ නැගෙන්නේ. මෙහෙම දෙයක්ත් තියෙනවා ඇත්තට organization එක ඇතුලේ කොච්චර strong culture එකක් තිබුණත් වැඩක් නැහැ. ඒ තුල negative traits තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම ගන්නකො ලංකාවේ public sector එකේ organization වල ගොඩාක් හොඳ vision ගොඩාක් හොඳ mission තමයි තියෙන්නේ. යනකොට ඉස්සරහට ලොකුවට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ අන්න ඒ වගේ හොඳ විෂන් එකක් හොඳ මිෂන් එකක් එහෙම. නමුත් ඒවා ඇත්තටම අපිට ලොකු දියුණුවක් දකින්න ලැබෙන්නේ නැහැ නේ. හේතුව මොකද්ද? negative traits. මේ කොච්චර strong culture එකක් තිබ්බත් වැඩක් නැහැ. negative traits organization එක තුළ තියෙනවා. ඉතින් strong and weak cultures එක බලවක තමයි කියන්න තියෙන්නේ. ඊළඟ slide එක managing organizational culture කියන දේ. මේකට අදාළව මම කියන්නම්. ෂේන් මතක ඇති අර අපිට කලින් හම්බෙච්ච පුද්ගලයා ෂේන්ට අනුව එයා විවිධාකාර රිසර්චස් තුලින් හොයාගෙන තියෙන ඕගනයිසේෂන් එකක කල්චර්ස් මැනේජ් කරන්න ෆෝම් කරන්න සහ චේන්ජ් කරන්නට අදාළ වෙන ඩිෆරන්ට් මෙකැනිසම් ප්‍රමාණය. මම හිතන්නේ මේ කරුණු මේ ස්ලයිඩ් එකේ නැහැ. නිසා ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරගත්තොත් හොඳයි. එතකොට ෂේන් රිසර්චර්ස් වලින් හොයාගෙන තියෙනවා ඕගනයිසේෂන් එක ඇතුලේ කල්චර් එකක් මැනේජ් කරන්න, ෆෝම් කරන්න සහ චේන්ජ් කරන්න භාවිතා කරන්න පුළුවන් ඩිෆරන්ට් මෙකැනිසම්ස් ටික. ඇත්තටම සංවිධානයක නායකයන්ට ඇත්තටම ඒගොල්ලන්ගේ සතුව උතුම් ගුණාංගයන්, කැරිස්මා කියන උතුම් ගුණයන්, ඒ දේවල් උතුම් ගුණයන් personal qualities භාවිතා කරලා ඇත්තටම organization culture එකක් ගොඩනගන්න පුළුවන් ඒ organization එකටම ආවෙනික වෙච්ච. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ charisma, ඒ වගේ උතුම් ගුණයන් සහිත නායකයන් අද කාලේ දක්නට ලැබෙන්නේ නැහැ. හරිම අඩුයි. එතකොට ඒ නිසා සෑම ලීඩර් කෙනෙක්ම හැම මැනේජර් කෙනෙක්ටම කල්චර් එකක් ෆෝම් කරන්න, චේන්ජ් කරන්න සහ මැනේජ් කරන්න පොදුවේ භාවිතා කළ හැකි මෙකැනිසම්ස් දෙකක් මේ ෂේන් හඳුන්වලා දීලා තියෙනවා. මේ දෙක තමයි මේ
primary embedding mechanisms අනිත් එක secondary articulation and reinforcement mechanisms. එතකොට මම සරලව කියන්නම් primary embedding mechanism. මේකෙන් කියන්නේ මෙහිදී leaders ලගේ visible actions හරහා culture එක manage කරනවා. මේකෙදී leaders ලගේ values organization එකේ අනෙක් members ලට communicate කරනවා. එතනදී ඔයගොල්ලෝ බලාගෙන ඉඳලා ඒ leaders ලගේ value system එක දිහා අනෙක් employees බලාගෙන ඉඳලා අන්න එයාලා ඒ value system එක ඉගෙන ගන්නවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. ඒක වෙන ආකාරය තමයි මේ දීලා තියෙන්නේ. ඇත්තටම primary embedding mechanism එක යටතේ මේ කරුණු ටික දීලා තියෙනවා. ඒකෙදි කියනවා what leaders pay attention to measure and control on a regular basis. ඇත්තටම දැන් මේකේ සිද්ධ වෙන්නේ organization එකේ leaders ලගේ visible actions අපි visible actions තුලින් තමයි අපි culture එක manage කරන්නේ. leader කොහොමද තමන්ගේ value system එකේ කටයුතු කරන්නේ ඒක දැස බලාගෙන ඉන්න employees ලා ඒක ඉගෙන ගන්න. ඕක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒකෙදි වෙන දේවල් තමයි මේ පළවෙනි එකෙන් කියන්නේ followers ලා employees ලා බලනවා leader මොනාටද වැඩිපුර attention එක දෙන්නේ. එයා කොහොමද ඒක ඒ දේවල් පාලනය කරන්නේ? ඒ දේවල් measure කරන්නේ කොහොමද කියන එක ඒක තමයි පළවෙනි කරුණ කියන්නේ. ඒක කරන්නේ leaders ලා කොහොමද දෙයකට attention එක දෙන්නේ? එයාලා කොහොමද ඒ දේ measure කරන්නේ? එයාලා කොහොමද ඒ control කරන්නේ ඒ දේවල් කියන එක මත employees ලා බලාගෙන ඉන්නවා. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකො. යම්කිසි leader කෙනෙක් CEO කෙනෙක් ඉන්නවා. එයා හැම meeting එකදීම පටන් ගන්නකොට මුලින්ම කියන්නේ safety එක ගැන. හැම meeting එකදීම එයා පටන් ගන්නකොට මුලින්ම කතා කරන්නේ safety එක ගැන. එතකොට followers ලා හිතනවා safety followers මොකද කියන්නේ safety එක ගැන මුලින්ම හිතනවා. එයාලා හිතනවා මේ organization එකේ ඉස්සරහට රැඳින්න නම් අපිටත් සිද්ධ වෙනවා safety එක ගැන මූලිකව හිතන්න. එහෙම. ඒ වගේ මේකේ තව පැත්තක් තියෙනවා organization එකේ leaders ලා යම්කිසි දෙයකට attention එක දෙන්නේ නැත්නම් followers ලාත් එහෙම attention එක දෙන්නේ නැහැ. අන්න එහෙම දෙයක් මේකේ තියෙනවා. ඊළඟ කරුණ තමයි how leaders react to critical incidents and organizational crisis. මේකෙන් කියන්නේ organization එකේ ඉන්න leaders ලා යම්කිසි ගැටලුවක් ඇති වුණාට පස්සේ කොහොමද ඒගොල්ලෝ react කරන්නේ කියන එක followers ලා බලන් ඉන්නවා නේද? දීතව කටයුතු කරනවද නැත්නම් පැත්තකට ලයින්වද මුකුත් කරන්නේ නැතුව එහෙම. අන්න ඒ දේවල් වලින් employees ලා ඉගෙන ගන්නවා. උදාහරණයක් විදිහට ෂේන්ගේ පොතේ වෙන්න ඕන. IBM එකේ IBM කියන කම්පැනි එකේ සේවකයෙක්ගේ වැඩක් නිසා ඒ IBM කම්පැනි එකට මිලියන ගාණක ලොකු අලාභානියක් සිද්ධ වෙනවා. ඒකෙදී ඒ CEOs ලා leaders ලා එයාට දඬුවම් කරන්නේ නැහැ. එතකොට එයාගොල්ලෝ කියන්නේ ඒක ඔහු දෙයක් අත්හදා බලන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච වැරද්දක් නිසා අපි ඒක educational expense එකක් කියලා හිතන ඔයාට කරපු ඒ නිසා අපිට දඬුවම් දෙන්නේ නැහැ කියනවා. එතෙන්දී ඒගොල්ලෝ ඒක අතාරින්නේ ඒකෙන් ඒගොල්ලෝ මොකද කියන්නේ යාලා අනෙක් employees ලවත් අනෙක් followers ලවත් motivate කරන අලුත් දේවල්. කියන්නේ creativity innovation කියන දේවල් වලට උනන්දු වෙන්න කියන එකනේ යාලා දෙන්නේ එතෙන්දී. අර මිනිස්සයාට ඒ දැන් අත්හදා බැලීමක් කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච අලාභයට අර දඬුවම් දුන්න නම් මිනිස්සු බය වෙනවා creativity innovations වලට. එතෙන්දී උනේ අර leaders ලා ඒක රියැක්ට් කරපු විදිහ. ඒකෙන් automatically අනිත් followers ලා හිතනවා අපි creativity innovations කියන දේවල් අපි තුලින් වර්ධනය කරගන්න ඕන එහෙම කියලා. එතකොට දැන් මේක practically අපිට ගොඩාක්ම අවස්ථාවල යොදා ගන්න බෑ. ඒ වුණත් ඒක ප්‍රශ්නයක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ solutions. නමුත් මේ කරුණෙන් කියන්නේ අන්න ඒක. ඊළඟට තුන්වෙනි එක how leaders allocate resources. මේකෙන් කියන්නේ organization එකේ leaders ලා මොන වගේ දේවල් වලටද වැඩිපුර මුදල් යොදවන්නේ මොනවටද නැත්තේ කියන එක. උදාහරණයක් විදිහට සමහර leaders ලා කැමති ණය අරගෙන projects කරන. සමහර කට්ටිය ඒකට කැමති නැහැ. ඔන්න ඔය දේවල් තමයි ඔය කරුණෙන් අදහස් වෙන්නේ. ඊළඟ එක deliberate role modeling, teaching and coaching. මෙතරම් දැන් මේකෙදි followers ලා බලන් ඉන්නවා ලීඩර් කෙනෙක් කියන්නේ මොනවද කරන්නේ මොනවද කියන එක. එතකොට ඒ කියන දෙයි කරන දෙයි අතර මොකක් හරි වෙනසක් තිබ්බොත් followers ලා මොකද්ද කරන්නේ? ලීඩර් කරන දේ. මේක තමයි teaching and coaching උතන. role modeling කියලා කියන්නේ සමහර followers ලා හරිම කැමති leaders ලා විදියට හැසිරෙන්න, ඒගොල්ලෝ සමග කතා බහ කරන්න අනේ වගේ. එතකොට leaders ලා මොකද්ද කරන්නේ? හැම වෙලේම පුළුවන් වෙලාවට employees ලා visit කරනවා. එයාලට තමන් messages යවනවා ඒගොල්ලන්ගේ values දේවල් share කරමින් අන්නේ දේවල් සිද්ධ වෙනවා.
මම උදාහරණයක් කියන්න ඊට අතර ෂේන්ගේ පොතේ තිබිච්ච එකමයි තිබිච්ච උදාහරණයක් IBM කම්පැනි එකක CEO කෙනෙක් ඉන්නවා හරිම පොහොසත් මිනිස්සෙක් ගොඩක්ම රිච් නමුත් එයා හැම වෙලෙම පාවිච්චි කරේ හරිම පොඩි කාර් එකක් ඒ වගේම එයා ඇන්දේ ඉන්ෆෝමල් විදිහට ඉන්ෆෝමල් විදිහට ඇන්දේ එතකොට එයා හැම වෙලෙම Tamanට පුළුවන් වෙලාවට ඕගනයිසේෂන් එකට විසිට් කරලා එම්ප්ලොයිස්ලාත් එක්ක පර්සනලි කතා කරනවා ඒ දේවල් කරා. එතකොට එතනින් එයාට අවශ්‍ය උනේ එයා කොච්චර පොසත් වුණත් එයා ඇන්දි ඉන්ෆෝමල් විදිහට එයා එළෙව්වේ හරිම පුංචි කාර් එකක්. ඒ දේවල් වලින් එයාට අවශ්‍ය උනේ නැහැ. ඇත්තටම ලොකු පවර් ඩිස්ටන්ස් එකක් තියාගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එයා එතෙන්දි පෙන්නුවේ එයාගේ ස්ටේටස් එක කියන එක හරිම less important කියන දෙයක් තමයි එයා පෙන්නුවේ. එයාගේ ස්ටේටස් එක මේන්ටේන් කරේ ලොකු පවර් ඩිස්ටන්ස් එකක් නැතුව. මේක තමයි මේකෙන් ඒකට උදාහරණය. ඒ වගේම පස්වෙනි කාරණාවෙන් කියනවා how leaders allocate rewards and status. leadersලා කොහොමද rewards allocate කරන්නේ සහ status එකක් දෙන්නේ කියන එක. මේකෙදී අදහස් වෙන්නේ leadersලා කොහොමද bonus දෙන්නේ, යාලා කොහොමද performance evaluate කරන්නේ ආදී දේවල්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ යම්කිසි පුද්ගලෙක් ඉහළ rewards ගන්නවා, හොඳ ඉහළ performance එකක් සමග නමුත් selfish method දෙකකට ආත්මාර්ථකාමීකම වේදයකට. එතන අනිත් පැත්ත මොකද හිතන්නේ? එයාලා හිතනවා selfish method එක okay කියලා. එතකොට එයාලත් කරන්නේ අර ඒ ආකාරයට තමන්ගේ rewards ගන්න උත්සාහ කරන එක. ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ. 6 වෙනි එක how leaders recruit, select, promote and excommunicate. මේකෙදි කියන්නේ ඇත්තට උදාහරණයකින් මම පැහැදිලි කරන්නම් එකක් ෂේන්ගේ බුක් එකේ CEO කෙනෙක් හිටියා. එයා ඒ CEO ඇත්තටම ස්මාර්ට්, ඉන්ටෙලිජන්ට්, ටෆ් නිදහසේ වැඩ කරන්න කැමති එම්ප්ලොයිස්ලා රෙක්රූට් කරගත්ත ඕගනයිසේෂන් එක. එහෙම කරලා එයා පෙන්නුවා අනිත් ඉන්න මැනේජර්ස්ලට මෙන්න මේක තමයි අපි ඕගනයිසේෂන් එක ඇතුලේ අනුගමනය කරන්න ඕන වැලියු සිස්ටම් එක කියලා. අනේක තමයි කොහොමද ලීඩර්ස්ලා එම්ප්ලොයිස්ලා රෙක්රූට් කරන්න කියන එක දිහා ෆලෝවර්ස්ලා බලන් ඉන්නවා. කොහොමද එයාලා සිලෙක්ට් කරන්න කියන එක. ඒ වගේම කාටද ප්‍රොමෝෂන් දෙන්නේ කාටද ප්‍රොමෝෂන් දෙන්නේ නැත්තේ කියන එක හොඳට ෆලෝවර්ස්ලා බලන් ඉන්නේ. අනේ ඒ දේවල් වලට අනුව එයාලා ඔටෝමැටිකලි තමන්ගේ ඒ කල්චර්ස් වැලියු සිස්ටම්ස් වලට හුරු වෙනවා. හරි ඒක තමයි මේකෙන් කියන්නේ primary embedding mechanisms ඊළඟ එක secondary articulation and reinforcement mechanisms මේකෙදි ඇත්තටම කතා කරන්නේ වක්‍රාකාරව සංස්කෘතියක් නිර්මාණය කිරීමට අදාළ additional mechanisms ටිකක් මේකෙදි පළවෙනි එක ගමු organizational design and structure ඇත්තටම ඕගනයිසේෂන් එකේ හයිරාකිකල් ස්ට්‍රක්චර් එක තුලින් ඕගනයිසේෂන් එක ඔපරේට් වෙන්න ඕන කොහොමද කියන එකට මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඔවුන්ගේ වැලියුස් ඒ හයිරාකි එක මත ෂෙයා කරගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට පබ්ලික් සෙක්ටර් ඕගනයිසේෂන් එක හයිරාකි එකක් නිර්මාණය වෙලා තියෙන්නේ ඕගනයිසේෂන් එකේ එම්ප්ලොයිස්ලාගේ ටැලන්ට් එක මත. එහිදී ඒ ටැලන්ට් එක මත තමයි ස්ට්‍රක්චර් එක ගොඩනැගෙන්නේ. ඒකට එයාලට හැකියාව තියෙනවා ඒ මත තමන්ගේ වැලියුස් ෂෙයා කරගෙන ඒ වගේම හිදී ලීඩර්ස්ලා හිතනවා නම් එම්ප්ලොයිස්ලා ක්‍රියේටිව් and innovative කියලා එයාලා මොකද කරන්නේ තවදුරටත් ස්ට්‍රක්චර් එක ෆ්ලැටන් කරනවා. ඒ වගේම ඩිසිෂන් මේකින් එක ඩීසෙන්ට්‍රලයිස්ඩ් කරනවා. ඒ විදිහට ඕගනයිසේෂන් එක යාලා ඩිසයින් කරනවා. ඒක තමයි මේක වලින් අදහස් වෙන්නේ. ඊළඟ එක organizational systems and procedures කියන ඒවා. ඇත්තටම මේකෙදි වෙන්නේ ඕගනයිසේෂන් එකේ systems. ඕගනයිසේෂන් එකේ එම්ප්ලොයිස්ලාගේ ලොකු වෙනසක් සිද්ධ කරනවා. උදාහරණයක් budgetary system වෙන්න පුළුවන්, performance evaluation systems වෙන්න පුළුවන්, information systems වෙන්න පුළුවන්. මෙන්න මේ systems organization එකේ employeesලාගේ ලොකු වෙනසක් සිද්ධ කරනවා. ෂේන්ගේ බුක් එකේ තිබිච්ච උදාහරණයක් මම කියන්නම්. ඇත්තටම ඒකේ හිටපු CEO එයාගේ organization එකේ ගොඩාක් committees ඇති කරා. ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ organization culture එක ඇතුලේ open discussion, debates කියන දේවල් ඒ components ඇති කරන්න. ඒක තමයි ඔකෙන් අදහස් වෙන්නේ. අනිත් එක rights and rituals of the organization. rights කියලා කියන්නේ organization එකක මිනිස්සු විසින් practice කරන actions, customs කියන දේවල්. rights ritual කියන්නේ adjectives of the rights කියලා කියන්නේ ඇත්තටම rituals වල උදාහරණයක් ගත්තොත් annually අපිට organization එකේ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් success වුණාට පස්සේ අපිට ඒක award ceremony එකකින් මේ මිනිස්සුන්ට awards දෙන්න පුළුවන්. නෝ තමයි rituals කියන්නේ. එතකොට
rights and visuals කියන දේවල් අඛණ්ඩව organisation එක ඇතුලේ තියෙන practices. එම practices එකිනෙකා හා බෙදාගෙන මේ අඛණ්ඩව organisation එක ඇතුලේ පවත්වාගෙන යනවා. එතකොට වෙනම value system එකක් organisation එක ඇතුලේ ගොඩනගෙනවා. ඊළඟට design of physical space, facades and buildings. Facades, facades ඔය වචන දෙක මට ෂුවර් නෑ. facades කියුතුයි. ඒකෙන් කියන්නේ ගොඩනැගිල්ලක අර ඉදිරියට පාරට පෙන්නලසේ ඉදිරිපස මුහුණ කියන්නේ පාරට පෙන්නලසේ ඉදිරිපස තියෙන කොටස තමයි ගොඩනැගිල්ලක facades කියන එකෙන් අදහස් වෙන්නේ. ඒ අනුව design of space, facade and buildings organization එකේ design of space, facade and buildings කියන දේවල් ඇත්තටම බාහිර පාර්ශ්වයන්ට organization එකේ values මොනවද කියන එක communicate කරනවා. උදාහරණයක් විදිහට layout of offices, open office layout එකක් තුලින් open discussion, debates තුලින් values communicate කරනවා. එතකොට more spaces, window seats, bigger desk ආදිය superiority එක පෙන්වන symbols විදිහට හඳුනන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒකට කියන්න පුළුවන් leadersලට වෙනමම car parks තියෙනවා, යාට වෙනම washrooms ඒ වගේ දේවල් තියෙනවා. ඒවයි organization එකේ value system එක මේ බාහිර අයට communicate කරනවා. මේ සියල්ලෙන්ම organization එකේ culture එක තමයි පිටට communicate කරන්නේ. ඊළඟට stories about important events and people. අතන මේකෙන් අදහස් වෙන්නේ සංවිධානයක් තුළ මිනිසුන් නැවත නැවත කියමින් ඉදිරියට ගෙන යන ස්ටෝරීස් තියෙනවා. ඇත්තටම. දැන් ඕනම දැන් හිතන්නකෝ අලුත් එම්ප්ලොයි කෙනෙක් රෙක්රූට් කරගත්තට පස්සේ යාට මොකක් හරි කෙනෙක්ගේ ආදර්ශමත් කතාවක් කියලා එයාව මොටිවේට් කරන්න. ඔන්න ඒ වගේ සංවිධානයක් තුළ මිනිසුන් නැවත නැවත කියමින් ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට ඉදිරියට ගෙන යන ස්ටෝරීස් තියෙනවා. ඇත්තටම ඒවා ඕගනයිසේෂන් කල්චර් එකේ පාර්ට් එකක්. ඒ කතා ඇත්ත වෙන්නත් පුළුවන්. නැත්නම් හැදුවා වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒ කතා තුළින් ඕගනයිසේෂන් එකේ වැලියුස් කමියුනිකේට් කරනවා. උදාහරණයක් කියන්නම් මම ෆෝඩ් කම්පැනි එකේ ලීඩර් ඕගනයිසේෂන් එක ඇතුලේ දැන් සෙන්ට්‍රලයිස් ඩිසිෂන් මේකින් එකක් එන්කරේජ් කරා. ඊට පස්සේ එම්ප්ලොයිස්ලා ඒ ක්‍රමයට යාළගේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. එතනදී ෆෝඩ් කරේ එයාලට ආන්සර් කරේ ෆෝඩ් එතනදී ෆෝඩ්ගේ දැන් ඕගනයිසේෂන් එක ඇතුලේ එල්ලලා තියෙන ෆෝඩ්ගේ ෆොටෝ එක හැමෝටම පෙන්වනවා. ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන මිනිස්සුන්ට. ඒකෙන් එයා තේරුම් ගන්න උත්සාහ කරේ එයා තමයි මෙතන බොස්. එයාගේ තීරණය තමයි අවසන් තීරණය. අන්න ඒක ස්ටෝරි එකක් එතකොට එතන. මේ වගේ මේකෙන් අදහස් කරන්නේ එහෙම. සංවිධානයක් තුළ මිනිස්සු නාටනාටිකමින් ඉදිරියට ගෙනන ස්ටෝරිස් තියෙනවා. අතර මේවා ඕගනයිසේෂන් කල්චර් එකේ පාර්ට් එකක්. ඊළඟට formal statements of organization philosophy, creeds and charters. එතකොට formal statements කියලා ගත්තට පස්සේ ඉතින් අදහස් වෙනවා vision, mission, policies මෙන්න මේවා තුලින් organization එක ඇතුලේ තියෙන value system එක workers ලට communicate කරනවා. මෙන්න මේවා තුලින් organization එක ඇතුලේ හොඳ culture එකක්, හොඳ value system එකක් ගොඩනගන්න හැකියාව තියෙනවා. මේ formal statements කියන්නේ vision, mission, policies යන ආදී දේවල් තුලින් ඒ values workers ලට communicate කිරීම හරහා. ඉතින් organizational culture පාඩම ඔහොම තමයි ඉවර වෙන්නේ. මම හිතන්නේ හැමෝටම තේරෙන්නේ නැති. organizational culture එක එනම් මෙතනින් ඉවරයි. Thank you very much.